ආයුබෝවන් ආයුබෝවන්. වාසනාවන් වේවා ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. අපේ රට ශ්‍රී ලංකාද්වීපය. අපි ගොඩාක් වෙලාවට කතා කරනවා මේ වාරයක් අවාරයක් ගැන. කොස් වාරේ, දෙල් වාරේ, අඹ වාරේ, කජු වාරේ ආදී විදිහට. හැබැයි දැන් එක එක භෝගවලට හෝ නිෂ්පාදන වලට වාරයක් තිබුණා වුණත් කල්පනා කරලා බලනකොට වර්ග කිලෝමීටර 65685ක මේ භූමි ප්‍රදේශයම ගත්තාම මොනවා හෝ වැවෙන මොනවා හෝ හැදෙන හැම තැනකම එළවලු පළතුරු ඖෂධ විසිරිලා පැතිරලා තියෙන තරමේ දේශයක් විදිහට ගත්තොත් අපිට අවාරයක් නෑ, හැමදාම වාරේ තමයි. ඒ නිසා අවාරයක් නැති දේශයක ඉන්න අපි සමහර වෙලාවට අපේම තියෙන මන්දෝත්සාහිකම්, අපේම තියෙන සැලසුම් සහගත ක්‍රියාකාරකම් නොමැතිවීම ආදිය නිසා තියෙන අභියෝගවලට සාර්ථකව මුහුණ නොදෙන නිසා සමහරලාට මේ තියෙන සම්පත් වලින් අපේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකිව අපි කිසියම් ආකාරයකට දුර්මුඛ වන තත්ත්වයන් තිබෙනවා. ඒ නිසා අපි අද කල්පනා කළා ශනිදා ආයුබෝවන් උදෑසන හෝරාවක කාලය දැන් මේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්කලා ලෝකයටම එල්ල වෙලා තියෙන අභියෝග හමුවේ අපි කොතනද ඉන්නේ, අපිට මොකද වුනේ, ඒ වුණදේ හරියට දැනගෙන හරියට එය පරීක්ෂාවට ලක් කරලා අපි කොහොමද මේ ආර්ථිකමය වශයෙන් ජයග්‍රහණය කරා යන්නට මොනවද කළ යුත්තේ මේ මොහොතේ කියන කාරණාව බොහෝම නිර්ව්‍යාජව කතා බහට ලක් කරන්නට. ඒ සඳහා අප ආරාධනා කළා ඒ පිළිබඳව කියවීමක් ඇති, ඒ පිළිබඳව දැනුමක් ඇති, ඒ පිළිබඳව විශ්වවිද්‍යාල සහ ආර්ථිකාංශ ගණනාවකට දැනුම් සම්පාදනය කරන ආර්ථිකය පිළිබඳ විශේෂඥවරයෙකුට. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහාචාර්යතුමන්. ආයිබෝන ඔබතුමාට. මහාචාර්යතුමනි, දැන් අපි අද ඉන්න තත්ත්වය කතා කරන්න. හැබැයි මේ තත්ත්වයට පත්වෙච්ච මේ 2020 ඇතිවෙච්ච ප්‍රවාහය හරි වටිනවා. 2020 අපි කොතනද හිටියේ, අපිට මොකද වුනේ? ඇත්තටම අපි කොහෙටද යන්න ඕනේ කියන එක සහ කොහේ වේගයකින් යන්න ඕනද, කොතෙන්ටද යන්න ඕනේ කියන එක තීරණය කිරීම සඳහා මොනවද කරන්න ඕනේ කියන එක තීරණය සඳහා වඩාත්ම බලපාන විද්‍යාත්මක විග්‍රහය තමයි අපි කොතනද දැන් ඉන්නේ සහ අපි එතෙන්ට ආවේ කොහොමද කියන එක. ඒක සමස්තයක් වශයෙන් ගත්තම අපි දන්නවා පහුගිය කාලේ 2019 සහ 2020 ආරම්භයේදී අපේ රටේ ආර්ථිකය වැඩිලා තිබුණේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගිය රජයේ ආරම්භ වෙන අවස්ථාවේදී අපේ රටේ ආර්ථික වේගය 5.6ක් වගේ තිබුණා. මේක කඩාගෙන වැටුණා 1.2 දක්වා. ඒ වගේම අපි ගත්තම විදේශීය ණයගැතිභාවය ඩොලර් බිලියන 72ක් 80ක් විතර වගේ වුණා. ඒ කියන්නේ මුළු ජාතික ආදායමෙන් 85ක් වගේ ප්‍රමාණයක් අපි රටක වසරක උපයන ආදායමෙන් අපි කැප කරන්න තියෙනවා මේ ණය ගෙවන්න, සම්පූර්ණ ණය ප්‍රමාණය ගෙවනවා. ඒකම ගත්ත ණය වලින් 100ට සාමාන්‍යයෙන් 50කට ආසන්න ප්‍රමාණයක් විදේශීය ණය අපි ගාව තිබුණේ. ඒ කියන්නේ රට ඇතුළේ සංචාරණය වෙනව නෙමෙයි, අපි ණයට පොලිය ගෙවම රටින් පිට යනවා. ඒ වගේම අපි ගත්තොත් අපේ මුළු රජයේ ආදායමෙන් 50%ක් ගත්ත විදේශී ණය සඳහා පොලිය සහ වර්ග ගණන් තියෙනවා. මුළු අපනයන වලින් 25%ක් අපිට සිද්ධ වෙනවා අපනයන ආදායමෙන් විදේශී ණය ගෙවන්නයි, වර්ග ගෙවන්නයි, පොලිය ගෙවන්නයි. නිසා සමස්තයක් වශයෙන් ගත්තම රට තිබුණේ හරි භයානක අවධියක. විශේෂයෙන්ම ආයෝජක අපිට ආවේ නැහැ. අපි විශ්වාස කරා ඉස්සලා රජය ආයෝජකයන් හරි ආකර්ෂණීය විදිහට ඇදගෙන ඉන්න එක. මොකද යහපාලන මූලධර්ම යටතේ ක්‍රියාත්මක වීම වෙන බව සඳහන් කරමින් ගත ක්‍රියාමාර්ගය තුළ නමුත් අවාසනාවට අපේ රටට අඩුම ගානේ ඩොලර් බිලියන එකක් ආයෝජනය කරගන්න බැරි වුණා. හැබැයි අපි දන්නවා රටේ සමස්තයක් වශයෙන් ගත්තම විශ්වාසය බිඳවලා තිබුණා. ප්‍රජාවට විශ්වාසය නැති වෙලා තිබුණා. ඒ වගේම විශේෂයෙන් වැදගත් වෙන්න ඕන රටක ආර්ථික ඉස්සරහ තල්ලු කරන්න පුළුවන් ආයෝජක කොයිතරම් විශ්වාස කරනවද මේ රට කියන එක. නිසා සමස්තයක් වශයෙන් ගත්තම විශ්වාස භංගත්වයක් තිබුණු ආයෝජකයෝ වෙන්නේ නැති දේශපාලන අස්ථාවරත්වයක් තිබුණු අවස්ථාවක තමයි 2019 රට තිබුණේ. ඒකම 2019 තුල අපි දන්නවා වළක්වා ගත හැකිව තිබුණු ව්‍යසනයක් වළක්වීමට අපොහසත් වෙච්ච නිසා රටේ ආරක්ෂාව පිළිබඳ ලොකු අභියෝගයක් ලක් වෙලා තිබුණා. මේ අවස්ථාවේ තමයි මේ අලුත් රජය බලයට පත් වුණේ.
අලුත් රජයේ බලයට පත්වනකොට අපි කියන්නේ ඒක බෑඩ් විකට් එකක් කියන එක. ඒ කියන්නේ හරියට සෙල්ලම් කරන්න බැරි අවස්ථාවක තිබුණ එකක්. නමුත් කොහොම හරි අලුත් රජයේ බලයට පත් වෙලා ප්‍රධාන වශයෙන් සෞභාග්‍ය දර්ශනය තුළ ඵලදායී පුරවැසියෙක් මේ හොඳට සතුටින් සිටින පවුලක් මේ ගුණගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමය රටක් කියන ප්‍රධාන මූලධර්ම හතරේ මේ අරමුණු හතර තුළ ප්‍රතිපත්ති 10ක් මුල් කරගෙන රට සංවර්ධනය කිරීම සඳහා බලයට පත් වූ මේ රජයට බලාපොරොත්තු නොවුණු අභියෝගයට මුහුණ දෙන්න සිදු වුණා. ගහෙන් වැටුණු මිනිහට වුණා යනවා වගේ තමයිනේ. අවසානයේදී මොකද වුනේ? මීට කලින් අපේ රටේ ආර්ථිකය අසාර්ථක වුණේ අපේ රටේ ප්‍රශ්නයක් හින්දා. දැන් වෙලා තියෙන්නේ ලෝක ප්‍රශ්නයක් නිසා, ලෝකෙන් ආපු සෞඛ්‍ය ව්‍යසනයක් නිසා අපි කියන කොවිඩ් පැන්ඩමික් කියලා අපේ රට කරකවල ඇතරියා වගේ තමයි දැන් තියෙන්නේ. ඒතර අපි හරියටම කියනවා නම් පියාඹන්න පුළුවන් කුරුල්ලෙක්ගේ අතට කපලා දාලා වගේ. දැන් අපිට වේගෙන් යන්නත් උනේ. නමුත් යන්න බෑ දැන් මේ සෞඛ්‍යමය අර්බුදය නිසා විශාල වශයෙන් අපේ රට හිර වුණා. හැබැයි හැම ව්‍යසනයක් තුළම අපිට අවස්ථාවන් ජනනය කරනවා. දැන් අපි ගත්තම මේ අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕනේ රටේ වැරදි හදාගෙන රට හරි පැත්තට යොමු කරන්න. දැන් වැරදි වල එකක් තමයි මේ අපි අනවශ්‍ය ආනයනය සඳහා යොමු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය දවස්වල කහ ආනයනය අපි කරා නේ. ඇත්තට මේක අවශ්‍ය නැහැ, අපි අවශ්‍ය නැති දෙයක්. එතකොට එතනෝල් ආනයනය සම්පූර්ණව නැතිලා තියෙනවා. ඊළඟට දැන් බඩිනු වගේ දේවල් කියනක නැතිලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තම අපේ රටට සෞඛ්‍යමය ආරක්ෂාව වගේම ආර්ථිකමය ආරක්ෂාවත් අපි හදා ගන්න ඕනේ. මේ ව්‍යසනය තුල අපේ රටේ ඇතුලේ නිෂ්පාදනය නොවුන නම් අද අපේ රටේ ආර්ථිකයේ මිනිස්සු මැරෙන්නේ ආහාර නැතුව. ඒ නිසා අපි ආහාර සුරක්ෂිතතාවය ගැන ඒ වගේම අපේ සම්ප්‍රදායිකව තියෙන අපි අපේ ආදායම් වෙන අපි ගන්නවා ඩොලර් බිලියන 7ක් විතර අපි උපයනවා විදේශීය රටවල වැඩ කරන ජනතාවෙන් සල්ලි වලින්. ඩොලර් බිලියන 6ක් විතර අපි උපයනවා ඇඟලුම් වලින්. ඩොලර් බිලියන 5කට ආසන ප්‍රමාණයක් 2018 දී අපි 4.3 බිලියන US ඩොලර්ස් අපි උපයවා සංචාරක කර්මාන්තේ. ඒ නිසා අපි සමස්තයක් වශයෙන් ගත්තාම මේ සියලුම ආදායම් අපෙන් අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිගින මම දැකපු දෙයක් තමයි හොඳ දෙයක්ත් වෙනවා. මැද පෙරදිගෙන් එන අපි සංකේත දෙයක් වෙලොම ඒක අපිට ළඟ ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අපේ රට කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන එක. නමුත් සමස්තයක් වශයෙන් අපි අපේ ආදායම අඩු වෙලා තියෙනවා. නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම පරිභෝජනයත් අඩු වෙලා තියෙනවා. මේ නිසා අපි රටක ආර්ථිකයක් මෙහෙවන්න ප්‍රධාන බලවේග තුන නිෂ්පාදනය, ආදායම, පරිභෝජනය. ඔය තුනම අකර්මණ්‍ය වෙච්ච අවස්ථාවක අපේ වරදින් නොමේ මේක ඇත්තට වෙලා තියෙන්නේ. බාහිර බලපෑම් වලින්. මේ වෙනකොට ලෝකයේ රටවල් දෙක තුනක් ඇර අනිත් ලෝකේ හැම රටක්ම ආර්ථික පිරිහීමක් වෙලා තියෙනවා. ලෝක ආර්ථික පරිහානිය කොච්චරද ගත්තොත් ලෝකයේ මේ ඉතිහාසයේ දන්න ඉතිහාසයක මේ තරම් ලොකු ආර්ථික පරිහානියක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් 1%ක වගේ වෙන අවස්ථා තියෙනවා. නම් මේ පාර 3%කට ආසන්න ප්‍රමාණයක් පරිහානි වෙලා තියෙනවා. අපේ අසල්වැසි රටේ ආර්ථික වර්ධනය මේකේ 9%කට ආසන්න වෙනවා. ආර්ථික පිරිහීම. ඔව් එතකොට ඍණාගයක්. ඒ කියන්නේ තිබුණු අවුරුද්දට වඩා අඩු වෙලා තියෙනවා. ඉතින් අපි මේ මට්ටමට ආර්ථිකය පවත්වාගෙන යනවා කියන්නේ එක්තරා විදිහක දක්ෂකමක්. හැබැයි ඉතින් අපි බලන්න ඕන අපි අපේ ඉලක්කයන් අපි කොහොමද අරමුණු කරගන්නේ කියන එක. ඒකට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග තමයි අපි සාකච්ඡා කළ යුතු වෙන්නේ. දැන් ඔබතුමා සාකච්ඡාවේ ආරම්භයේ ඔය කරපු පැහැදිලි කිරීම ඇතුළෙම ඉදිරිපත් කළා. දැන් මේක හරියට තේරුම් අරගෙන හරියට උපාය මාර්ගිකව කල්පනා කළොත් මේ තියෙන අර්බුදකාරී අවස්ථාවේ තියෙන වාසිදායක තත්ත්වයන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ආර්ථිකය පිළිබඳ විශේෂඥයෙක් හැටියට මොනවද ඒ වාසිදායක තැන් ඔබ හඳුනාගත්තේ? ඇත්තටම වාසිදායක තැන් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මම විශ්වාස කරන්නේ මේ රටේ රැකියා නැති කොටසක්. රැකියා දැන් දසලක්ෂයක් රැකියා නිෂ්පාදනය කරන්න කියන අවශ්‍ය නැහැ මේ රටේ ඉපදිලා තියෙන්නේ. හොඳට ගිහිල්ලා බලන්න කාර්මික කලාපවල විශාල ප්‍රමාණයක රැකියා සපයන්නා විසින් දැනුම් කරලා තියෙන අපිට රැකියාව අවශ්‍යයි. හොඳ දත්ත ප්‍රමාණයක් හොයලා බැලුවොත් හැම කාර්මික කලාපයකම විශාල ප්‍රමාණයක අපේ තරුණයින්ට අවශ්‍යතා ඉල්ලලා තියෙන රැකියාව සඳහා. ඒකම මොකද්ද වෙලා තියෙන්නේ දැන් මෙතන වෙලා තියෙන්නේ
රැකියාව තියෙනවා. රැකියාවට අවශ්‍ය පුහුණුව නැහැ. රැකියාව තියෙනවා, රැකියාව පුහුණුවක් තියෙනවා. හැබැයි දැනුවත් කරලා නැහැ. මේ නිසා අපේ රටේ මේ වෙනකොට අපිට තියෙන විභවතාවයන් ටික හරියට පාවිච්චි කරනවා. පළවෙනි එක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගත්තොත් සේවා නියුක්තිය වැඩි කරන්න අපිට පුළුවන්. දැන්ට කාර්මික අංශය දැන් අපි දන්නවා මේ වෙනකොට සංචාරක කර්මාන්තයේ සහ අනිකුත් සේවාංශ වල අඩපණ මේවා තියෙනවා. නමුත් අපිට විශාල විභවතාවයක් තියෙනවා කාර්මික අංශය දිනු කරන්න. මම උදාහරණයක් කියන්න. මේ ලෝක වෙසෙනය තුල අලුත් දෙයක් කරා නම් ඒ කරලා තියෙන්නේ දැනට චීනේ. චීනේ මේ ළඟදී හන්දට තමන්ගේ අභ්‍යවකාශයක් කරලා තමන්ගේ ව්‍යාපාරික කටයුතු අවශ්‍ය පසුබිම හදාගෙන තියෙනවා. මට කියන්න තියෙන්නේ චීනෙට එහෙම හැකියාව ලැබෙන්නේ කොහොමද? දැන් දන්නවනේ අපි ඔය දැන් ගේන්න මුණු වහන එකට අවශ්‍ය මෙඩ් බ්ලෝන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර ඒක වුවන් එකක් කියන්නේ මහපු එකක් නෙමෙයි. අර ස්ප්‍රේ කරලා හදන දැන් අපේ මුන්ට විස බීජෙන් නැතින හදලා තියෙන්නේ. අන්න ඒක නිෂ්පාදනය කරන චීන විතරයි. ලෝකෙටම දැන් තව රටවල් යුරෝපෙ නිෂ්පාදනය කරනවා. නමුත් අඩු වියදමකින් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒතර අපි දැන් මේවා හැදීම සඳහා දේශීය ඒවා පාවිච්චි කරනකොට අපිට අර කාණේනේ කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය කලබලකාරී එක ටොන් එකක් ඩොලර් 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් වුණා ඔය ආනයනය කරනකොට. හැබැයි අද ඒක ඩොලර් 3,000ට අඩු වෙලා තියෙනවා. ඒතර මේ 10 මේ විශාල ප්‍රමාණයේ ગેප් එක ආවේ මොකද මේ වැසනේ තුල මේ මිනිස්සුන්ට අවශ්‍ය සේවාවක් චීනයේ සපයපින්දා. දැන් අපේ රටේ අපි ආර්ථිකය හසරනකොට අපි බලන්න ඕන මේ වැසනයත් එක්ක අපිට මතුවෙන අවස්ථාන් මොනවද කියන එක. දැන් උදාහරණයක් වශයෙන් කහ ගන්නකො අපි කහ මේක ආනේ කරගෙන දැන් කහ හැමතැනම තියෙනවා පාරේ පුරන්නේ. ඒතර අපි බලන්න ඕන මේ කුෂිකාර්මාන්තය පදනම් කරගත්ත සම්ප්‍රදායික නොවන කාර්මයේ අපේ අපනේන මොනවද කරන්න පුළුවන් කියලා. අපි දන්නවා සංචාර කර්මාන්තයේ නියත වශයෙන්ම සාමාන්‍ය තත්ත්වයටපත් වුණාම අපි රටේ නැවතත් ප්‍රධාන ආදායම් විදේශී ආදායම් මාර්ගය බරපත් වෙනවා. නමුත් ඒක කොහොමද අපි කරන්නේ? විශේෂයෙන් අපේ රටේ අවශ්‍ය පුහුණුව දෙන්න ඕනේ. අපේ ආකාරයේ වශයෙන් වෙනසක් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපිට ගොවියෙක් වීම ආඩම්බරයක් වෙන්න ඕන. නැත්නම් ව්‍යාපාරිකයෙක් කුෂිකර්මාන්තයෙක් වීම ආඩම්බරයක් වෙන්න ඕන. ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න ඕන. මම දකින වැදගත් දෙයක් තමයි මේ රජය ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ රජයේ වගේම වැදගත් මෙහෙවරක් කරන මේ අවස්ථාවේදී ඒක තමයි යටිතල පහසුකම් වර්ධනය කිරීම. අපේ රටේ යටිතල පහසුකම් ටික අපිට හොඳට වර්ධනය කරගන්න පුළුවන් නම් ඒකෙන් නිෂ්පාදන වියදම අඩු වෙනවා. ඒකෙන් ඵලදායීත්වය වැඩි වෙනවා. ඒකෙන් රටේ අපි කියනවා මේ ව්‍යාපාර සහ නිෂ්පාදනයන්ගේ සමස්තයක් වශයෙන් මූවමන්ට් එකක් සංචලනයක් ඇති වෙනවා. මේ නිසා මම හිතනවා මේ යටිතල පහසුකම් වර්ධනය කිරීම තුළ රජය ඉතාමත්ම තීරණාත්මක සහ වඩා අවශ්‍ය රටේ සංවර්ධනය සහ වර්ධනයට අවශ්‍ය ප්‍රධාන ක්‍රියාවලියක් අරන් තියෙනවා. අපිට මේ මහා මාර්ග ටික හොඳ හැදිලා විදුලි බලය අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිකුත් පහසුකම් ටික දෙන්න පුළුවන් නම් අපේ රටේ පැහැදිලි වශයෙන්ම මේ සංවර්ධනය සහ වර්ධනය සඳහා උපකාරී වෙන බව මට පැහැදිලිව කියන්න පුළුවන්. අනිත් එක වඩා වැදගත් වෙන්නේ අපේ නවෝත්පාදනයෙන් වෙන්න. අපේ රටක ක්‍රියාවලියක අපි දකින්න පුළුවන් තරම් නවෝත්පාදනයක් ගන්න. ආචාර්යතුමා වෙලාව මතක් කරගන්න පුංචි ඉඩක් ගන්නවා. ඔබතුමන් කී හිටපු තැනින්ම පටන් ගමු. නෑ ලෝකයේ දියුණු වෙන රටවල් දිහා බැලුවම දියුණු වෙච්ච රටවල් දිහා බැලුවම මම දන්න දේ තමයි අද කාලේ මේ ප්‍රධාන වශයෙන් මේ මානව සම්පත් කියනක ඉතා විශාල වශයෙන් වැදගත් වෙලා තියෙනවා. ඒ කියන්නේ human resource development කියන එක. මේකෙදි අපේ රටේන ජනතාවට අපි පුළුවන් තරම් මානව සම්පත් වර්ධනයක් කරනවා. මේ සම්පත් වර්ධනය සඳහා අපි දැන් ලෝකෙ සඳහන් කරන්නේ මේ knowledge economy කියන්නේ. මේ දැනුම මුල් කරගත් ආර්ථිකය. ඒ සඳහා අපි මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමය, අපේ ආකල්ප, අපේ යටිතල පහසුකම් වැඩි වෙන්න ඕනේ. දැන් ලෝකයේ වැඩිපුරම ආදායම් උපයන හැදියා බලනකොට දැන් ඇමරිකාව මේ වෙනකොට කොච්චර ආදායම් උපයන මේ දැනුම් විකුණලා. දැන් අලුත්ම ක්‍රමය තමයි කොයිතරම් ප්‍රතිශතයක් රටේ ජාතික ආදායමට දැනුම හරහා ලැබෙනවද කියන එක. දැන් දැනුම තමයි අපේ රටේ අපනෙන්න වල ආදායමක් ලබනවා නම් ඉස්සරහට තියෙන වඩා වැදගත් එක. මොකද අපේ අය හොඳට පුහුණු කරලා දැන්
උදාහරණයක් වශයෙන් මැද පෙරද යන මේ ජනතාව අපිට පුළුවන් නම් හොඳ පුහුණුවක් දීලා මේ රෝබිතියට අමු අමින් ශ්‍රමය යවනවා වෙනුවට අපිට පුළුවන් නම් හොඳ පුහුණුවක් දීලා මේගොල්ලම අපි යවන්න අපිට කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද? මීට වඩා හොඳ ගෞරවණීය විදිහට රට විශාල ගෞරවයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් අපේ අපනයන වල මෙතෙක් කල් තිබුණු ව්‍යුහය වෙනස් කර ගැනීම සඳහා මේ අවස්ථාව අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද ලෝකේ සාමාන්‍යයෙන් ආනෙන අපි අඩු කරනකොට ලෝකේ අනිත් අය කෑ ගහනවා. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවනේ මේක. නමුත් දැන් මේ අවස්ථාවේ අපි ආනෙන අඩු කරා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි හැමෝම මේක වැඩි කරනවා. අර ජාලය හරහා කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණා අන්තර්ජාතිකව නේද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තම අපි ආනෙන අඩු කිරීම නිසා අපි සෑහෙන ලාභයක් ලැබුණා. මේ අවුරුද්දේ අපේ ගිණුම් ශේෂයේ වෙළඳ ශේෂය හිඟේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හිඟේ අඩු කරගන්න පුළුවන් වුණේ අපේ විශාල වශයෙන් අනවශ්‍ය ආනයන අඩු වෙච්ච නිසා. මට ඇහුණා මහාචාර්යතුමා මේ ආනයන අපනයනයන් අතර පරතරය ට්‍රේඩ් බැලන්ස් එක ගොඩක් පටු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ආර්ථික වර්ධනයේ ධනාත්මක ලක්ෂණයක් කියනවා. ඒ කියන්නේ අපි අපේ රටෙන් එළියට ඇදෙන සල්ලි ප්‍රමාණය අපි අඩු කරගෙන තියෙනවා. හැබැයි ඒකෙන් රටේ සංවාදනයේ සහ රටේ නිෂ්පාදනයට හානි කරනවා නම් ඒක භයානකයි. උදාහරණයක් වශයෙන් අපි ගෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා නම්, අපි ගෙන යන්ත්‍රෝපකරණ ප්‍රමාණය අඩු වෙනවා නම් ඒක භයානකයි. නමුත් මෙතන වෙලා තියෙන අනවශ්‍ය පරිභෝජනයක් අපේ රටේ සිදු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කෘෂිකාර්මික රටක්. නමුත් අපි කෘෂිකාර්මික භාණ්ඩ ආනයනය කරන විදේශයට වලින්. එතකොට ඒ වගේ දේවල් තුළ අපේ රටට පාඩු දෙකක් වෙනවා. එකක් තමයි අපේ රටේ වැඩ කළ හැකි ජනතාවට ආදායමක් අඩු නැති වෙනවා. මොකද ඒක නිෂ්පාදනය සඳහා හවුල් කරගත්තොත් නිෂ්පාදනයත් වැඩි වෙනවා, ආදායමත් වැඩි වෙනවා, පරිභෝජනයත් වැඩි වෙනවා. අනිත් එක අපේ රටේ මේ වගේ හදිස්සි අවස්ථාවකදී මේක අපේ ආර්ථික සුරක්ෂිතතාවය ශක්තිමත් වෙනවා. ඉතින් වඩා වැදගත් වෙන්නේ ලෝකයේ මේ වෙනකොට ලෝක අපනයන ප්‍රතිපත්ති වල පොඩි ලිහිල් බවක් ඇති කරලා තියෙනවා. ඒ තුල අපිට පුළුවන්කමක් තියෙන්න ඕන අපිට ආනෙන් අඩු කරගනිමින් ඒවට ගැළපෙන නිෂ්පාදන අපේ රටේ වැඩි කරන්න. දැන් ඒක ඉන්දියාව හොඳම ලස්සනට කරනවා. ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය හරි ශක්තිමත්. දැන් අපි එහෙනම් කරන්න ඕනේ. ඒ කියන්නේ මහාචාර්යතුමා ඔබතුමා කියන්නේ දැනට අපිට මේ විභවතාව තියෙනවා. නමුත් අපෙත් දේශීය කෘෂිකර්මාන්තයේ වර්ධනය වීම හෝ ඒ සඳහා වන සැලසුම් තවදුරටත් බොහොම දැඩිව ගත යුතුයි කියන්නේ. ඇත්තටම ඒ විතරක් නෙමෙයි අපිට අපේ කෘෂිකර්මාන්තයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රාග්ධන නැත්නම් අපි යටිතල පහසුකම් සහ මේ ආයෝජන අඩුකමක් තියෙනවා. ඒ කියන්නේ ඵලදායීත්වය කියන එකනේ වැදගත් වෙන්නේ. කොච්චර ප්‍රමාණයක වගා කරනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. වගාවෙන් කොච්චර ප්‍රමාණයක් ආදායම ගන්නවද? ඒ ආදායම ඒ කොච්චර ප්‍රමාණයක් ලාභය තියනවද? වියදම අඩු කරගෙන තියනවද කියලා. නිසා මෙතනදී අපි බලන්න ඕන කොහොමද අඩු වියදමකින් වැඩිම නිෂ්පාදනයක් ගන්න කියලා කෘෂිකාර්මික අංශය. ඒකම බලන්න කොච්චර අඩු වියදමකින් වැඩි නිෂ්පාදනයක් කරත් ඒක අලෙවි කරගන්න බැරුව විනාශ වෙලා යනවා නම් ඒකත් රටේ අපරාධයක්. ඒ නිසා අපි බලන්න ඕනේ අපේ කෘෂිකර්මාන්තය පදනම් කරගත්ත අපනයනයක් අපි රටේ හදන්න ඕනේ. උදාහරණයක් වශයෙන් චීනය ඉන්දියාව අපි ළඟින් ඉන්නවා. අපිත් එක්ක හොඳ සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. මේ නිසා මේ සම්බන්ධතාවයෙන් අපි පාවිච්චි කරලා අපිට පුළුවන් නම් ඒ වෙළඳ පොළවල් දෙකට අඩුම වශයෙන් හොඳ අපනයන දෙක තුනක් යවන්න අපේ ආර්ථිකය හොල්ල ගන්න පුළුවන්. මොකද සම්පූර්ණ අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් සමහර රටවල අසල්වැසි රටේ සෞභාග්‍යයෙන් තමන්ගේ රටේ සෞභාග්‍යය දාගෙන තියෙනවා. ජපානයේ දිනුනකොට තමයි තායිලන්තෙ දිනුනේ. ඒ වගේම කොරියාව දිනනකොට තමයි අසල්වැසි රටවල් දිනුනේ. මොකද ඒ රටින් එන ස්පිල් ඕවර් ඉම්පැක්ට් එකෙන් එන පිටතට ගලාගෙන එන අවස්ථාවන් ටික හොඳට අපි ග්‍රහණය කරගන්න ඕනේ. ඉතින් අපි ගාව හොඳ රටවල් දෙකක් තියෙනවා දැන්. ඉන්දියාව සහ චීනය. ඒ රටවල් දෙකේ ආර්ථික අවශ්‍යතාවයන් දිහා බලලා අපිට හොඳ අපනයන කරන්න පුළුවන් භාණ්ඩ කිපයක් ගන්න අපනයන කරන්න පුළුවන් භාණ්ඩ හෝ සේවා ප්‍රමාණයක් සපයන්න පුළුවන් නම් අපිට මං හිතනවා හොඳ සෞභාග්‍යමත් රටක් විතර ගමන් කරන්න පුළුවන් කියන එක. දැන් බොහෝ වෙලාවට අපි දකින දේ මේ නිෂ්පාදන අපේ රටේම කෘෂි නිෂ්පාදන හෝ අනෙකුත් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ වෙලාවට කතිකාවන් සංවාදා නිර්මාණය වෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඒ නිෂ්පාදන අපි හිතමුකෝ ආහාර නිෂ්පාදනයක් පළතුරු එළවලු ගත්තත් සමහර වෙලාවට ඒවා ඒ මොහොතේ පාවිච්චි කරන්නට අර ගහෙන් කඩාගත්ත ගෙඩිය නැත්තම් කරල පාවිච්චි කරන ඇරෙන්න අර කිසියම් ආකාරයකට අර
අවාරයක් ආපු වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් අගය එකතු කළ නිෂ්පාදනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ කිසියම් ආකාරයක තාමත් හරි තැනකට ඇවිල්ලා නැහැ කියලා ඔබතුමා හරි නැත්ද දැන් බලන්න අපි සමීක්ෂණයක් කළා තනද කොච්චර එළවලු ප්‍රමාණයක් සහ පළතුරු ප්‍රමාණයක් අපි වීසි කරනවාද කියලා. දැන් මම නම් සාමාන්‍යයෙන් පළතුරු ගන්න ගිය දැන මම දකිනවා කෙහෙල් ගෙඩි හැම තැනම කුණු වෙලා යනවා. සාමාන්‍යයෙන් කනක කෙහෙල් ඇවරි 2ක් වගේ 3ක් වගේ තමයි විකුණන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනිත් ටික ඔක්කොම අහක යනවා. නමුත් තායිලන්තේ තියෙනවා මේ කෙහෙල් ගෙඩි වේලලා හදන ඔය චිප් වගේ ඒවා. දැන් අපි පිටරටින් ගෙන චිප් විකුණනවා මේ. නමුත් මේ කෙහෙල් ගෙඩි අපතේ යන කැම ටික අරගෙන වේලලා අපිට පුළුවන්කමක් තියෙනවා නම් මිනිස්සුන්ගේ ආහාරයක් විදිහට පාවිච්චි කරන එක අතිරේක ආදායමක් අපේ රට කොච්චර එනවද? නාස්තිය කොච්චර අඩු කරනවද? අන්න ඒ වගේ අපි සාමාන්‍ය කියන මැක්‍රෝ ලෙවල් විෂන් එකක මයික්‍රෝ ලෙවල් සෙටින් කරන්න කියලා. දැන් අපි දන්නවා රජයේ හොඳ දැක්මක් තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය පල්ලෙහා මට්ටම. ඒ කියන්නේ යටි පල්ලෙහා මට්ටමේ ඔපරේෂන් එකේදී තියෙන ක්‍රියාත්මක වීමේ තියෙන දේවල් හරියට සම්බන්ධ කරන්න ඕනේ. එහෙම සම්බන්ධ නොවුණු අවස්ථාවක් තමයි සමහරලාට අපිට මිනිස්සුගේ විශාල වශයෙන් දෝෂාරෝපණ ලක් වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් යාල සෆාරි සිද්ධිය. ඇත්තටම රජය හොඳ චේතනාවෙන් ඒ වැඩි කරා. විශේෂයෙන්ම අපි දන්නවා කංකාර කර්මාන්තයේ වහල් දැම්මොත් අඩුම වශයෙන් මිලියන 2ක් විතර රටේ ජනතාවට බලපානවා. අපි දන්නවා 4,50,000ක් විතර සේවා නියුක්තලා ඉන්නවා. ඒ පැමිණිලි එක 3 දිනක් ගත්තොත් අපිට පේනවා මේච්චර ප්‍රමාණයක ඔය කියන්නේ 4,50,000 කියන්නේ ඇත්තටම මිනිමම්. මොකද මේ සංචාරක කර්මාන්තයේ ඍජු වක්‍ර සහ උත්තේජක කියලා ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ඉන්ඩියුස් කියලා තියෙනවා. ඒවෙන් ලැබෙන ආදායම් ප්‍රමාණය අති විශාලයි සම්බන්ධ වීම. ඒ නිසා මේ එතකොට මොකද උනේ අර හරියට අර කොමියුනිකේෂන් එක සිදු නොවීම නිසා. ඒ නිසා මම කියන්නේ අපි වැදගත් දෙයක් තමයි රටක සංවර්ධන ක්‍රියාවලියේදී කොමියුනිකේෂන් එක. කියන්නේ දැනුවත් කිරීම හරි වැදගත්. මොකද රටේ ජනතාව දැනුවත් වීම තුළ සහ රටේ ජනතාව රට කොහෙටද යන්නේ කියන තුළ හොඳට දැනුවත් වුණොත් අපිට ගන්න පුළුවන් රටේ ජනතාවගේ දායකත්වය. මේ නිසා මම කියනවා අර ඔපරේෂනල් ලෙවල් එකේ තියෙන අඩුපාඩු ටික අපි හදා ගන්න ඕනේ. දැන් මේ අර්බුදයත් එක්ක සමහර සිදුවීම් සහ ඒවාට එල්ලවන දෝෂාරෝපණ සහ සමාජ සංවාද දිහා නිරීක්ෂණය කරගෙන ඉන්නකොට මම හිතන්නේ ඔබටත් එහෙම දැනෙච්ච අවස්ථා ඇති. සමහරලාට මේක මේ රජයක විතරක් වගකීමක්ද වාගේ දෙයක් හැඟෙන්න ගන්නවා. ඒක ඇඟිල්ල දික් කරනවා. තමන්ගේ පැත්තට ඒ තියෙන වගකීම සහ වගවීම පිළිබඳව කල්පනා නොකරනවාද කියලා මට හිතෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද? අත්‍තරම දැන් ගත්තම මම මේ පහුගිය දවස්වල අධ්‍යයනයක් කරා. ඒ අධ්‍යයනය මම දැක්ක සාර්ථක රටවල්. මේ කොවිඩ් එකේදී දෙසනේදී කොහොමද සාර්ථක වුනේ කියලා. දැන් උදාහරණයක් ගන්න නවසීලන්තයේ වගකීම ජනතාව ගත්තා. නීතියක් තියෙනවා. ඒ නීතියට මිනිස්සු ගරු කරා. ඒ නිසා නවසීලන්තයේ සාර්ථක වුණා. ලෝකේ සාර්ථක රටවල් තමයි වියට්නාමය, ඒ වගේම අර පරණ සමාජවාදී කඳවුරු වල හිටපු රටවල තියෙන හැදිච්ච විනය. කියන්නේ රජයක් කියනකොට අපි ඒක අනුගමනය කරනවා කියන විනය තියෙන රටවල් සෑහෙන දුරට මේක පාලනය කරා. කාම්බෝජය හොඳින් නිරීක්ෂණය කරොත් ඒක අපිට කාම්බෝජය වියට්නාමය නවසීලන්තේ අරුණම් පස්සේ නවසීලන්තේ උනේ රටේ ජනතාව වගකීම ගත්තා. හරි මේ අපේ රටේ වෙසනයක් අපි මේක වගකීම අරගෙන එකතු වෙමු කියලා. එතකොට ඕස්ට්‍රේලියාවේ වගකීම ගත්තා. හැබැයි ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ වගකීම ගත්තේ නැහැ. නවසීලන්තේ වඩා අඩුයි. ඒ නිසා වෙසනයක් වැඩි. එතකොට දැන් අපි ගත්තම ජර්මනියේ ඒක වගකීම ගත්තේ නැහැ. ඇමරිකාව විශේෂයෙන් වගකීම ගත්තේ නැහැ. ඒ නිසා තමයි ඇමරිකාව වාර්තා තබමින් මේක ඉස්සරහට මේ වෙසනයකට ලක් වෙන්නේ. එතකොට ඉන්දියාව විශේෂයෙන්ම දුගී බව නිසා ඉන්දියාවේ සමහර පැතිවල තියෙන විශාල දුගී බව නිසා. නමුත් බලන්න වියට්නාමය ඒ වගේම අර පරණ සමාජවාදී කඳවුරු හිටපු රටවල් ඒ රටවල ඩිසිප්ලින් විනය තියෙන නිසා විනයත් එක්ක ඒගොල්ලෝ තමන්ගේ වගකීම ගත්තා. ඒ නිසා රටක සංවර්ධනය වීමේදී අපි දකිනවා 3Ds කියලා. ඩිසිප්ලින්, ඩෙවලොප්මන්ට්, ඩෙමොක්‍රසි. ඔය දැන් රටක විනයක් නැතුව කවමදාකවත් මේ රට සංවර්ධනය කරන්න බෑ. ලෝකෙ මට උදාහරණයක් දෙන්න විනයක් නැති රටක් සංවර්ධනය වෙච්ච. නිසා අපි රටක් විදිහට ජාතියක් විදිහට විනයගරුක වෙන්න ඕන. එතකොට විනයගරුක වීමේදී අපි උත්සාහ ගන්න ඕන සංවර්ධනය සඳහා විනයගරුක වීම. ඩිසිප්ලින් ෆෝ ඩෙවලොප්මන්ට්. එතකොට අපි එතිනෙදී
ඔය අපි දකින දෙයක් තමයි ලෝකේ ගොඩක් රටවල් සාර්ථක වෙලා තියෙන මේ වෙසෙනේදී මිනිස්සු විනය ගරුකයි. දැන් චීනය මේක සාර්ථකව පාලනය කරේ චීනයේ තියෙන රාජ්‍ය පරිපාලනයේ තියෙන මේ ඇත්තම තියෙන අර දක්ෂතාවය නිසා. චීනයේ කිසිම වෙලාවක මිනිස්සු විරුද්ධ වෙන්නේ නැහැ රජයට. ඒ ආකාරයේ පරිපාලනයක් කියන රටේ තියෙන. ඒ වගේම වියට්නාමයේ කිපු රටවල් වල ගත්තම අපි පැහැදිලි දකිනවා රටක විනය රටක ව්‍යසනය පාලනය කිරීම සඳහා මූලික වශයෙන්ම හේතු වෙලා තියෙනවා. විනය තියෙනවා නම් ව්‍යසනය විතරක් නෙමෙයි සංවර්ධනය අපි කියන ප්‍රජාතන්ත්‍රවාදය සහ බලතල වෙන් කිරීම. උදාහරණයක් වශයෙන් discipline, development, democracy and devolution of power. එතකොට මේ ඔය කියන චේන් එක හරියටම අපිට යන්න පුළුවන්. ඉතින් වාසනාවට මිනිස්සු 68 ලක්ෂයක් ඡන්ද දීලා බලාපොරොත්තු වුණා ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් කළා මේ රටේ විනය හදයි කියන එක. දැන් මම තව දෙයක් අපි හොයාගෙන තියෙනවා මේ රටේ කම්කරුවන්ගේ විශාල ප්‍රමාණයක්. ඔය වැඩියෙන් බර වැඩ කරන විශාල ප්‍රමාණයක් මේ රටේ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ නිසා පාඩු ගොඩාක් වෙනවා මේ රටේ. එකක් තමයි මිනිස්සු ලෙඩ වෙනවා අවුරුදු 40 50 වෙනකොට. වැඩ කරන්න පුළුවන් කාලේ නැති වෙනවා. දුර්වල වෙනවා. ඒ විතරක් නෙමෙයි විශාල වශයෙන් රටේ ධනය පිටට යනවා. ඒ වගේ මේගොල්ලෝ උපයන ධනය ආර්ථික සංවර්ධනය සඳහා යන්නේ නැහැ. ඒක විනාශ කරගන්න. ඉතින් මේ නිසා මේ රජය අනුගමනය කරන මේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සහ ඒ චේන් එක කඩන්න උත්සාහ ගැනීමත් මම හිතනවා රටේ මේ ව්‍යසනය අස්ස මේ දේ කරන්න ගන්න උත්සාහය මේ රටේ ඉතිරි කාලයේ තරුණ පරම්පරාව ශක්තිමත් කරලා මානව සම්පත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වෙනවා කියන එක. හොඳයි. පවතින අභියෝග හමුවේ අපි ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම සඳහා අපේ තියෙන විභවතාවන් භාවිත කරන්නේ කොහොමද කියන මාතෘකාව ඔස්සේ අපි මහාචාර්යතුමන් සමග සාකච්ඡා කරමින් සිටින්නේ. අපිට විරාමයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා ඊට කඩ ලබා දෙන්න අපි විනාඩි කිහිපයකින් නැවත මේ සාකච්ඡාව තුළ මුණ ගැහෙමු. ශනිදා අයිබෝන් සාර සංග්‍රහය තුළ අවාරයක් නැති අපේ දේශය තුළ අපි තිබෙන සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ලබාගෙන අනාගත පරම්පරාවටද ඒ සම්පත් පාවිච්චි කරන්නට ඉඩකඩ ලබා දෙමින් තිරසර සංවර්ධනයක් සඳහා ගමන් කරන්නේ කොහොමද? පවතින අභියෝගයේ ඒකට පාඩමක් කරගන්නේ කොහොමද කියන මාතෘකාව ඔස්සේ තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. එහිදී දැන් අපිත් එක්ක අද සාකච්ඡාවට එකතු වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මැතිතුමන්. මහාචාර්යතුමනි, ඔබතුමන් අර කතාව මුලදී පටන් ගත්ත මේ දැනුම පදනම් කරගත්ත මේ දැනුම පදනම් වුණු ආර්ථිකයක් පිළිබඳව ලෝකේ කතා බහ කරනවායි කියලා. දැන් දැනුම ගැන කතා කරනකොට දැන් මේ පවතින අභියෝගය හමුවේ ආර්ථිකයට සහ අනාගතයට සිද්ධ වෙන්න පුළුවන් අභියෝගය මේ දැනුම සහ ඒ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් කොයි විදිහටද ඔබතුමන්ලා අධ්‍යාපන ආයතන හැටියට ඒක විශ්ලේෂණය කරගෙන තියෙන්නේ? ඒ වෙනුවෙන් මේ පවතින තත්ත්වය තුළ ගත් ක්‍රියාමාර්ග අපි සෑහෙනටපත් වෙන්න පුළුවන් තත්ත්වයක තියෙනවද? ඇත්තටම මේ ව්‍යසනය සාර්ථක විදියට දැනුම හරහා ඒකෙන් අවස්ථාවක් කරගත්ත රටක් තමයි ඉන්දියාව. සහ මොකද දැන් මේ අවස්ථාවේදී සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය වුණත් වෙනස් වුණා. කියන්නේ දෙන ක්‍රමවේදය වෙනස් වුණා. ඒ නිසා මේ අපිට දැන් අධ්‍යාපනය සඳහා විවෘත වෙලා තියෙනවා. අර ෆිසිකල් බවුන්ඩරිස් දැන් නැහැ. ඒ කියන්නේ අර බිල්ඩිමක් ඕනා මේ අධ්‍යයනය කරන්න භෞතික පරිසරයක ඉන්න අවශ්‍යම නැහැ. හැබැයි ඒකම තියෙනවා හොඳයි. දැන් මේ තත්ත්වය තුළ අවශ්‍ය නැහැ. ඉතින් මම හිතනවා මේ අපේ විශ්වවිද්‍යාලත් මේට අවස්ථාවක් තියෙනවා මේ ජාත්‍යන්තරයට අධ්‍යාපනය සපයන්න. දැන් උදාහරණයක් වශයෙන් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මම වැඩ කරපු කෙනෙක් සහ වැඩ කරමින් ඉන්න කෙනෙක්. මට හිතෙනවා දැන් ඉස්සරහට අපිට අවශ්‍ය පුහුණුව අපිට වෙන රටවලට දෙන්න පුළුවන්. චීන වගේ රටවලට අපේ රටේ තියෙන ඔය සත්කාරක සේවයේ පුහුණු පටමාලාම් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව උගන්වන ඒවා. ඒ වගේම තාක්ෂණය අපිට පුළුවන් උපරිම තාක්ෂණය පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් නම් දැන් උදාහරණයක් වශයෙන් Zoom කොයි රටේ නිෂ්පාදනය කරත් ඒ රට විශාල වශයෙන් ආදායමක් හම්බ වෙනවා. දැන් අපෙත් මම දැක්කා පෞද්ගලික කාලේදී ඒ වගේ ගොඩක් ඇප්ස් හදලා තියෙනවා, සිස්ටම් හදලා තියෙනවා. නමුත් ඒක හොඳ අවස්ථාවක්. ඒකයි මම කියන්නේ මේ හැම වෙලෙම හැම උවදුරක් තුළම මතුවෙන අවස්ථාවන් එනවා. ඒ මතුවෙන අවස්ථාවන් හරියට අඳුරගෙන අපි ඒවට දැස්ති වෙලා අපි ඒකට සේවා සපයන්න පුළුවන් නම් අපිට මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපනයේදී
අපිට දැන් මේ අධ්‍යාපනය විවෘත වෙලා තියෙනවා ලෝකයට යවන්න. අපි දන්නවා ලංකාවේ තාමත් නරක නොවුණු සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නේම් එක හොඳට තියෙන ප්‍රධාන වශයෙන් සැලකුතු අපිට ප්‍රධාන භාණ්ඩයක් සහ ප්‍රධාන සේවයක් තියෙනවා. භාණ්ඩය තමයි සිලුන් ටී කියන බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ අපි කොහේ ගියත් කොයි රටකට ගියත් ලංකාවේ තේ කිව්වම ශ්‍රී ලංකාවේ තේ කිව්වම විශාල විශ්වාසයක් මිනිස්සු ගාව තියෙනවා. අනිත් එක තමයි ලංකා අධ්‍යාපනය. තාමත් අපි මේක රැකගෙන තියෙනවා. නිසා අපේ දැන් විශේෂයෙන්ම අපිට පුළුවන් මේ අවස්ථාවේදී බ්ලෙන්ඩඩ් කියන්නේ මුහු කරපු ක්‍රමය පාවිච්චි කරන්න. මමත් මේ දවස්වල උත්සාහයක් ගන්නවා විශේෂයෙන්ම චීනය සහ වෙනත් රටවලට අපේ සංචාරක කර්මාන්ත පාඨමාලා ව්‍යක්ත කරන්න. ඒකෙදි හරි වැදගත්. මොකද අපි දන්නවා විශේෂයෙන්ම මිනිස්සු දැන් අර මානව සම්පත් දැනුම පදනම් කරගෙන තමයි ලෝකෙ දුවන්නේ. ලෝකෙ ඉස්සරහට දැන් අපි ගත්තම එක එක යුග තිබුණා ලෝකේ. කාල් මාක්ස් කිව්වේ මේ ප්‍රාග්ධනය වැදගත් කියලා. ඊට පස්සේ ව්‍යවසායකත්වයේ වැදගත් කියලා. ඊට පස්සේ ආපු අය පැහැදිලි කරා. ඊට පස්සේ දැන් තියෙන්නේ දැන් හැමෝම මේ තරම් කරන්නේ මේ දැනුමත් එක්ක ආර්ථිකය කොහොමද تعلق කරන්නේ කියලා. ඒ නිසා අපිට අපනයනය කරනකොට මේ සම්ප්‍රදායික අපනයන වල තියෙන අවදානම අඩු කර ගැනීම සඳහා අපිට කෘෂිකර්මාන්තයේ පදනම් වෙච්ච අපනයන වගේම මේ දැනුම පදනම් කරගත්ත අපනයනත් අපි හදා ගන්න ඕනේ. එතකොට වැදගත් තියෙන්නේ ඔන්න ඔය කොහොමද ඒක කරන්නේ කියන එක. දැන් අපි දන්න දෙයක් තමයි ඔබතුමත් ඉස්සෙල්ලා කිව්වා මේ උඩින් එනවා හොඳ තීරණයක්. යට යනකොට ඒක වැනිෂ් වෙනවා නැත්නම් නැති වෙලා යනවා. කලවම් වෙලා අර යට කට්ටිය දන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා doing the right thing තමයි visionary leadership එක. doing thing right කියලා කියන්නේ මේ ඒක හරියට කරන එක. මේ හරියට කරගන්න අර පල්ලෙහා මට්ටමේ හොඳ සංවිධානයක් හදන්න ඕනේ. නැත්තම් රජය අමාරු වෙනවා කවදාද දවසක. ඕනම රජයක් අමාරු වෙන ප්‍රධාන හේතුව තමයි තීරණ අරගෙන තියෙන හොඳයි. නමුත් ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකේ හොඳම සැලසුම් හදන රටක් අපි. මම හැම වෙලෙම කියන දෙයක්. නමුත් සැලසුම් ක්‍රියාත්මක කිරීම තමයි අපි අර්බුදේ ලක් වෙලා තියෙන්නේ. මේ ස්වභාවය හොඳට අපි තේරුම් ගන්න ඕනේ. මේ ස්වභාවය හොඳට අපි තේරුම් ගත්තොත් අපිට මේ ඔපරේෂනල් මට්ටමේ නැත්තම් ක්‍රියාත්මක කරන එකේදී අපි හොඳ බලවේගයක් හැදුවොත් ඒක හරියට ක්‍රියාත්මක කරන අපිට ඔය තියෙන ගොඩාක් ප්‍රශ්න වලින් විසඳෙන්න මේ අපිට තාම සතුටුදායක ඉලක්කයන් කරා යා හැකි තත්ත්වයක තියෙනවා. මතක තියාගන්න අපේ රට හරියටම අපි පාවිච්චි කරොත් හරියටම අපි සැලැස්මක් ඇතුළත පාවිච්චි කරොත් අපි යොමු කරොත් අපේ රට අනිවාර්යයෙන්ම ලෝකෙ හොඳ දියුණු රටක් බවට අපිට පත් කරගන්න පුළුවන්. දැන් ඔය කොරෝනා වසංගත තත්ත්වය ආවට පස්සේ රජය පවතින තත්ත්වය තුළ ව්‍යාපාර අඩපණ වුණාම රට වහලා දාන්න වුණාම පළමු රැල්ල ආපු වෙලාවේදී එතනින් පස්සේ අඩපණ වෙච්ච ව්‍යාපාර නගා සිටුවීම සඳහා උන්ට ශක්තියක් වෙන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දුන් ණය එකතු කරලා ගත්තාම බිලියන 180කට ආසන්නයි. දැන් ඒ ණය ලබා දීම ඒ විදිහට ක්‍රියාත්මක වුණත් දැන් අපි හිතමු ණය සහන පොලි අනුපාත අඩු කිරීම අය වැය කරන යෝජනා වගේ දේවල් ගත්තාම මේවා සැලසුම් සකස් වෙනවා ප්‍රතිපත්තීන් තියෙනවා බිම්මට්ටමේදී බැංකු ශාඛාවකට ගියා මිනිස්සයාට අර කියන පොලියට ණයක් ගන්න නැහැ. ඒ සහනේ ලැබෙන්නේ නැහැ. එක බැංකුවක් එක කතාවක් කියනවා තව බැංකුවක් තව කතාවක් කියනවා. බිම්මට්ටමේ මේ ක්‍රියාත්මක වීමේ තියෙන බරපතල වියවුල හානියක් නොවේද අනාගතයේ උදෙසා මේක. හානියක් බැංකු පද්ධතිය තේරුම් ගන්න ඕන ආර්ථිකය දියුණුවත් විතරයි බැංකුව රැඳෙන්නේ කියන එක. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත. බැංකුව නිෂ්පාදනය කරන්නේ නැහැනේ. දැන් ලෝකයේ අනිත් රටවල මේ අවස්ථාවේ තවත් අවස්ථාවක් තියෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල පොලි අනුපාතය 0. කියන්නේ බිඳුවයි. දැන් ජපානයේ නම් අපි බැංකුවට සල්ලි දැම්මම අපි බැංකුවට ගෙවන්න ඕනේ. අපි බැංකුවේ තැන්පත් කරනවට ගෙවන්න ඕනේ. දැන් ඒ නිසා අපේ තියෙන හතරක් අඩුම ගානේ 4.5ක් වගේ ප්‍රමාණයක තැන්පතුවක් කියනවනේ. නිසා අපිට මේ අවස්ථාවේදී වෙන රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ සල්ලි මෙහි තැන්පත් කරන එක ඒගොල්ලන්ට වැඩි ආදායමක් යනවා. දැන් ඔක පාකිස්තානේ ලස්සනට කරනවා. පාකිස්තානේ මේ ඩයස්පෝරාවකින් ආදායම් ගන්න අලුත් ක්‍රමයක් හදලා තියෙනවා. ඒ තමයි මේ ඩිජිටල් ඩිපොසිට් කරන ක්‍රමයක්. එතකොට ඒ හරහා දැන් පාකිස්තානේ මේකට විශාල ආදායමක් ගන්න. මොකද තමන්ගේ ඩයස්පෝරාවගේ ආදායම් මෙතට එනවා. මොකද හරි පහසුවෙන් එවන්න පුළුවන්. මේ නිසා අපි උත්සාහ කරනවා නේ තාක්ෂණය පාවිච්චි කරන්න. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමා ප්‍රශ්නේ බැංකුව හිතනවා මේ තැම්පත් කරුවන්ගේ සල්ලි තමයි අපි දෙන්නේ කියන එක. හැබැයි බැංකුවට තැම්පත් අවිලා තියෙන්නේ කොහොමද? ආර්ථික ශක්තිමත් වුණොත් බැංකුවට සල්ලි තැම්පත් වෙන්නේ. දැන් බැංකුව තේරුම් ගන්න උනා සුළු ව්‍යාපාරිකයන්ම අනිත් ව්‍යාපාරිකයන්ම වර්ධනය නොවුණු දවසට
සමස්ත මූල්‍ය පද්ධතියම කඩාගෙන වැටෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි මේ පාර අයවැල් එකනේ මං හිතන්නේ හිඟය 1.5 ට්‍රිලියන්. ඒ 1.5 ට්‍රිලියන් වලින් අඩුම වශයෙන් 1 ට්‍රිලියන් විතර රජයට සිද්ධ වෙනවා මේ හිඟේ පියවන්න මහා බැංකුව හරහා මුදල් නිකුත් කරන්න. හැබැයි එතනදී ලෝකේ දැකලා තියෙන දෙයක් තමයි දැන් අර මුදල් සැපයීම අපේ පරණ සම්ප්‍රදාය අපේ තියෙන මුදල් ප්‍රමාණවාදී කියලා එකක්. මුදල් සැපයීම වැඩි කරාම මේ ප්‍රතිශතයෙන්ම උද්දමනය වැඩි වෙනවා කියලා. නමුත් ඇත්තටම දැන් හොයාගෙන තියෙන ලෝකේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් ලෝකෙ මැක්සිමම් මේ ලෝකේ උපරිමය උද්දමනය වේගය 4.5යි. 4.5 අතර. සාමාන්‍යයෙන් ගත්තම. මොකද මිනිස්සු අතර මුදල් ප්‍රවාහනය වෙන්න ඕන. එතකොට මිනිස්සුන්ගේ එනවා නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් ඔබතුමා හිතනවාද අපි හිතුවම බඩු මිල බහිනවා කියලා කිව්වොත් මේ රටේ ව්‍යාපාරික කිසිම ව්‍යාපාරයක් කරන්නේ නැහැ. බඩු මිල පොඩ්ඩක් අපි කියන මයිල්ඩ් ඉන්ෆ්ලේෂන් කියලා. මෘදු දමනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් ගබඩා කරලා තියාගෙන හෙට විකුණන්න හෙට බඩු මිල එළ යන්නේ නේද? ඒ නිසා අපේ සැලසුම් කරන්නේදී මූල්‍ය පද්ධතිය තේරුම් ගන්නවා නම් මේ බැංකු කියන එකෙන් කරන්නේ අතරමැදි කාර්යයක්. ඒ කියන්නේ ව්‍යාපාරිකයා ප්‍රජාව ශක්තිමත් නොවුණු තාත්වික වශයෙන් ඒගොල්ලන්ගේ ව්‍යාපාරය කඩාගෙන යනවා. බැංකු කඩාගෙන වැටෙනවා. ඒතකොට බැංකු කඩාගෙන නොවැටීම සඳහා කරන්න ඕනේ යම් ආකාරයක තමන්ගේ මේ ඩිස්ට්‍රිබියුෂන් එක කියන්නේ බෙදා හැරීම හොඳට කරන්න ඕනේ. නමුත් දැන් වෙලා තියෙන ප්‍රශ්නේ සමහර බැංකු තාමත් තේරුම් අරගෙන නැහැ. මේ ඩිපොසිට් කරන තැන්පත් කරනගේ සල්ලි වුණාට මේකෙන් ආදායමක් උපයන්න ඕන නම් ආර්ථිකය ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. මේ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තේ මම දන්නවා ගොඩක් වෙලාවට රජයේ තියෙන අරගෙන තියෙන මචර්තුමා වෙලාව අපේ දැනුවත් කරන්න පොඩි ඉඩක් ගමු. ඔව් විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ රජය නොයෙකුත් ආකාරයේ අනුබලයෙන් දීලා තියෙනවා. මම හිතන්නේ මම මේ දවස්වල පොඩි සමීක්ෂණයක් කරා එක රටවල් දීලා තියෙන අනුබල ප්‍රමාණයෙන් ගත්තම ලංකාව විශාල වශයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රතිපත්ති මේ වශයෙන් එකතාවයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීමේදී ගොඩක් තැන්වල ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඔන්නේ බැංකු පද්ධතියේ තියෙන මේ කියන ගැළපීමක් හරියට නැතිවීම. කියන්නේ ස්ට්‍රක්චරල් චේන්ජස් වෙන්න ඕන. දැන් මේ අවස්ථාවේදී බැංකු තේරුම් ගන්න ඕන අවදානමක් තියෙනවා. අවදානම නැතිනට ණයක් දීමට වඩා අවදාන තියෙන තැන ණයක් දීලා ඒක වර්ධනය කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙනවා. ඒගොල්ලන් බැංකුවලේ තැන්පත් ප්‍රමාණය වැඩි වෙනවා. තැන්පත් ප්‍රමාණය වැඩි වෙන තමයි බැංකුවල ආදායම වැඩි වෙන්නේ. පොලිය ආදායම වැඩි වෙන්නේ. ඒ නිසා රජයක් විදියට ගන්න තීරණ මූල්‍ය පද්ධතිය යන්න ඕනේ. එහෙම නැත්නම් ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අවසානයේදී ජනතාව පීඩනයටපත් වෙනවා. ජනතාව පීඩනයටපත් වීම හරහා රජය අපකීර්තියටපත් වෙනවා. මේ ක්‍රියාවලිය මේ ඔය රජයේ සහනාධාරිත රන්නේ අනිකුත් දේවල් සම්බන්ධයෙන් බඩු බෙදා හැරීම. දැන් උදාහරණයක් වශයෙන් පහුගිය කාලේ විශාල ආහාර අතිරික්තයක් තිබුණා නමුත් බෙදා හරියේ නැහැ. ඒ නිසා ගොවියෝ ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ නිසා මම විශ්වාස කරන එක තමයි මේ මයික්‍රෝ ලෙවල් සෙටින් කියන එක නේ. ක්‍රියාත්මක වීමේ තියෙන ව්‍යුහාත්මක නොගැලපීම් සහ අඩුපාඩු නිසා සමස්ත ආර්ථිකයම කඩාගෙන වැටෙන්න පුළුවන්. මේක රජයේ පැහැදිලි වශයෙන්ම මේකට හොඳ යන්ත්‍රණයක් සකස් කිරීම සහ විශේෂයෙන්ම කාර්ය සාධන බලකායක් මේ ආර්ථිකය යටින් මේ වන්ද මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ක්‍රියාත්මක කොහොමද කාර්ය සාධක බලකාය ඉන්නවනේ යටින් ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් අපි හදාගන්න ඕනේ. දැන් මහාචාර්යතුමා අපි දන්නවා දැන් මේ ආර්ථික දේහේ මේ ක්‍රියාකාරී රටාව පවත්වාගෙන යන්නට එක් පරම්පරාවන් අලුතෙන් මේකට ඇතුළු වෙනවා. දැන් අපි මේ වෙලාවේ අධ්‍යාපනය ලබන තරුණ දරුවෝ ඉදිරි කාර්තුව තුළ මේ ක්‍රියාවලියට එකතු වෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රමවේදය තමයි රැකියා මානසිකත්වය අනාගත මානසිකත්වය ගැන හිතනකොට මේ සාම්ප්‍රදායික රැකියා කීපයක තමයි ඔළුව තියෙන්නේ. හැබැයි ඔවුනුත් මේ ෆ්‍රේම් එකෙන් එළියට නැත්නම් මේ රාමුවෙන් එළියට හිතලා කල්පනා කරලා සූදානම් වුණොත් අනාගතයේ අපි මේ අපේක්ෂා කරන ඉලක්කයට ලොකු දායකත්වයක් මේ දරුවන්ගෙන් ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. දැන් අපි තීරණ ගන්න වෙන්න ඕනේ අවුරුදු 60 ඉන්න අයගේ ඇහෙන් බලනවා. ගොඩක් වෙලාවට අපිට වර්ධින තැන් අපි බලන්නේ අවුරුදු 20 30 ඇස් වලින් බලලා. සිතුවිලි වලින් බලලා තමයි තීරණ ගන්න ඕනේ. දැන් ඒක තමයි සිංගප්පූරුව කරන්නේ. සිංගප්පූරුව හැම වෙලෙම ආර්ථික සැලසුම් කරන්නේදී
ඉදිරි පරම්පරාවේ අවශ්‍යතාවය මොකද්ද කියලා බලලා ඒගොල්ලෝ කටයුතු කරන්නේ. මම හිතන්නේ අපි ඔබතුමා කියපු එක තාම හොඳයි. තීරණ ගැනීමේදී අපේ තරුණයන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න ඕනේ. අපිට වඩා බුද්ධිමත් තරුණයෝ මම හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි අපේ පරම්පරාවන් ඉදිරියට යන්න අපිට වඩා බුද්ධිමත් කියන එක. ඒගොල්ලෝ අපිට වඩා දන්නවා. ඒගොල්ලෝ අපිට වඩා මේ ඒගොල්ලන්ගේ අර තියෙන වෙනත් ලක්ෂණ රටාව වෙනස් වෙන්න පුළුවන්. අපිට වඩා තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ඒලා ඒගොල්ලෝ අපිට වඩා මේ ටෙක්නොලොජිකලි සේවය කියන්නේ මේ තාක්ෂණික දැනුමත් එක්ක ඉන්නේ. ඒගොල්ලන්ට බොරු කරන්න බෑ. දැන් රජයක් හිතන් ඉන්නවා නම් ඕන බොරුවක් මේ කටේ මිනිස්සු හයි කියලා. ඒක බොරු මායාවක්. ඒ මායාවෙන් අපි අනිවාර්යයෙන්ම මිදෙන්න ඕන. මේ රටේ මිනිස්සු දැනුම විස්තර දැනගෙන මේ ලෝකෙ සිදුවෙන හැම දෙයක්ම දැනගෙන ඉන්නේ. ඒ නිසා දැන් ඉන්න තරුණ පරම්පරාව මේ අපේ කාටිපු තරුණ පරම්පරාවගේ අන්දන්න ලේසියෙන් බෑ. ඒ වචනේ පාවිච්චි කරනවා. දැන් තරුණ පරම්පරාව අපිට වඩා උඩින් හිතන්නේ. අපි වැඩ කරලා තරුණ පරම්පරාවගේ අවශ්‍යතාවෙන් ඉටු කරලා දිනා ගන්න ජයග්‍රහණය ස්ථාවරයි බොරු කරලා විනාශ වෙනවට වඩා. දැන් ආර්ථිකයේදී අලුත් ආර්ථිකයන් සොයාම පිළිබඳ කතාවේදී මම හිතන්නේ රටට තියෙන තවත් විභවතාවක් දැන් රටේ භූමි ප්‍රමාණයෙන් තරම් 8 ගුණයක් විතර සාගරය අපට ඇති. දැන් පහුගිය මේ ආණ්ඩුව පත් වෙනකොටත් මේ සාගර ආර්ථිකයක් පිළිබඳ සාකච්ඡාවත් බරපතල විදියට ඉහළට ආවා. ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් හැටියට කොයි විදිහට දකින්නේ අපි සාගරය පාවිච්චි කරලද මේ ආර්ථික සංවර්ධනය? අපේ රටේ විභවතාවයන් තිබි විභවතාවයන් තියෙනවා කියලා කිය පාවිච්චි නොකරන රටක්. දැන් මම සාගරය නෙමෙයි අපි බලමු තිරසාර සංවර්ධනය කියන එක. අපේ රට පාරිසරික වශයෙන් ආසන්න රටවල් වල ඉතාම හොඳයි. ජලය ගත්තොත් අපි පරිසරය ගත්තොත් චීනයේ එයා වාතය ගෙනල්ලා සමහර සිටි වලට ඇතෑරියා. මම මගේ පුතා ටිඑන්ජිනියර් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ කැනඩාවෙන් පිරිසිදු වාතය ගෙනල්ලා මේ අහසට අතාරිනවා. ඉතින් ඒ වගේ දැන් ඉන්දියාවෙත් ඒ වගේ පරිසර දූෂණ තියෙනවා. ගොඩාක් වේ දිනු වෙනයි කියන රටවල දැන් දිනු රටවල නෑ බටහිර රටවල නම් හොඳට පාලනය කරනවා. නමුත් ඔය වේගයෙන් දිනු රටවල ඔය ප්‍රශ්න තියෙනවා. දැන් ඔය මූදයි පරිසරයයි පරිසර හිතකාමී මේ සංවර්ධනයක් අපේ රටේ හදන්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන්ම කියන්නේ යුනික්නස් කියන්නේ අපිට පුළුවන් මේ අනිත්‍යයත් එක්ක තරංකාරී විදිහට යන්න. දැන් සංචාරකයෝ අපේ රටේ එනකොට අපිට කියන්න පුළුවන් මේට ඇවිල්ලා ඕගොල්ලෝ උස්ම ගන්න මේ පිරිසිදු වාතය තියෙන. මේ තරම් පිරිසිදු වාතයක් නැහැ මේ ලෝකෙ ගොඩක් රටවල. නිසා එන්න අපි යන්නේ. එයා ෆ්‍රෙෂ් එයා නේද? ඒක පරිසරය හොඳයි කියලා අපිට විකුණ ගන්න පුළුවන්. දැන් භූතානයේ කොතන කරන භූතානයේ මිනිමම් අඩුම ඩොලර් සංචාරකයේ වියදම් කරන ප්‍රමාණය ඩොලර් 200කට වඩා වැඩිපුර වියදම් කරනවා. හැබැයි ගන්න ප්‍රමාණය අඩු කරලා විශාල ප්‍රමාණයක ආදායම ගන්නවා. පරිසරයත් රැකෙනවා. පරිසර රකින්න ඒගොල්ලෝ. එනිසා මූද වටේ ගන් කරත් අපේ සමුද්‍ර ආර්ථිකය කියන එක අපි අමතක කරොත් අපි අයිලන්ඩ් එකක් විදිහට නැත්නම් අපි දූපතක් විදිහට ඒක මං හිතන්නේ ඉතා විශාල විභවතාවයක් තියෙන දෙයක් අපි පයින් ගහලා අහ කරනවා වගේ වැඩක්. ඊට අමතරව අපි ඇස යොමු වෙන්නට ඕනේ පැති මොනවා කියලාද ඔබ විශ්වාස කරන අවසාන විනාඩි 3 නිසා. තව දෙයක් තමයි මේ ඩෙවලොප්මන්ට් රිලේෂන්ෂිප්. ඒ කියන්නේ අපි දැන් ওই අන්තර්ජාතික සම්බන්ධතා තියෙනවානේ. දැන් අපිට පොඩි අභියෝගයක් තියෙනවා මේ දවස්වල. ඒ කියන්නේ බොහෝ වෙලාවට යුරෝපයේ ඔය දියුණු රටවල් කැමති නැහැ මේක ජියෝපොලිටික්ස් වල. මේ අපි වගේ රටක් නැගිටිනවට හැම රටම නෙමෙයි සමහර රටවල්. දැන් අපිට මෙතන අභියෝගයක් තියෙනවා. අභියෝගය තමයි අපි ජාත්‍යන්තර සංවර්ධන සම්බන්ධතා පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ලෝකීය රටවල් එක්ක අපි සම්බන්ධතා හදනවා සංවර්ධනය සහ වර්ධනය ආයෝජනයක් කරගෙන. දේශපාලන වශයෙන් වගේම ආර්ථික වශයෙන් වැදගත් සම්බන්ධතා. ඒකෙදි අපිට මේ ඩයස්පෝරාව හරි වැදගත්. ඩයස්පෝරාව ගාව තියෙන සල්ලි ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක පාකිස්තාන ඉන්දියාව හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒගොල්ලෝ පුළුවන් තරම් මේ අවස්ථාවේ ඩයස්පෝරාව හරහා තමයි තමන්ගේ ආර්ථිකය ගොඩනගන්නේ. ඒගොල්ලන් ඩොලර් 100ක් කියන්නේ පොඩි ගාණක්. හැබැයි අපිට අති විශාල ප්‍රමාණයක්. ඒතර අපි ගාගන්න ඕනේ ඒගොල්ලොම ගෙනල්ලා. දැන් විශේෂයෙන්ම දැන් මම හිතනවා මේ මැද පෙරදින් එන ජනතාව අපි පුහුණු කරන්න පුළුවන් මේ දවස්වල. ඒගොල්ලෝ ඊළඟ පාර යන්නේ ඉහළ රැකියාවකට නේ?
ඒ විතරක් ඒගොල්ලෝ එන අය අපිට කරදරයක් නෙමෙයි ඇත්තටම අපි දැන් අපේ රටට ඔය කොච්චර කිව්වත් අපේ රටට ශ්‍රමයේ පිළිබඳ විශාල හිඟයක් තියෙනවා. ඒ නිසා අපි මෙතනදි කරන්න ඕනේ ඒ ණයට පුහුණුව දීලා පුළුවන් නම් ඒගොල්ලෝ නැවත තව ඉහළ ආදායම් සඳහා යවන එක. නැත්නම් ඒගොල්ලෝ අපේ රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න එක. දෙවෙනි එක තමයි මේ කාන්තාව අපි ගත්තම කාන්තාවයි පිරිමිය අතර 50-50 වගේ තියෙන්නේ දැන්. අපේ පුමතරිය අනුපාතය, ඒ කියන්නේ ගැහැණු පිරිමි අනුපාතය. නමුත් සේවා නීතිය පැත්තට ගියාම විශාල අඩු ප්‍රමාණයක් තමයි කාන්තාව නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපේ රටේ වැඩ කළ හැකි ජන කොටසක් වැඩ කරන්නේ නැහැ කියන්නේ පාඩු දෙකක් වෙනවා. එකක් තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය සහ ආදායම අපේ රටේ තියෙන්නේ. අනිත් ඒගොල්ලෝ රකින්න. ඒගොල්ලන්ම පවතින යන අර වැඩ කරන මිනිස්සු කැප කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා රටේ අනාගත සංවර්ධනය දිහා බැලුවම අපිට ප්‍රධාන විෂන් එකක් දැක්මක් තියෙන්න ඕන. මොනවද අපි කරන්න ඕනේ, මොනවද අපි නොකරන්න ඕනේ කියන එක. හොඳයි. ආචාර්යතුමනි අපිට ලැබිලා තිබෙන කාලය මෙපමණයි. ඒ නිසා අපිට සාකච්ඡාව સમાપ્ત කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබතුමන් අවසානයේ ගෙනල්ලා අතර කරපු තැන අපිට සමහර අපේ ශ්‍රමදායකත්වය ගන්නට අවශ්‍ය පැතිවලින් ගන්නට බැරි තත්ත්වයක් තියෙනවා. මම කියනවා අවසාන ගන්න හිටපු තැන අපි මොනවද ප්‍රධාන වශයෙන් කළ යුතු දේවල් මට කරුණු දෙකයි කියන්න. එකක් තමයි පුළුවන් තරම් මානව සම්පත් අපි සංවර්ධනය කරන්න ඕන. දෙවෙනි එක තමයි අපේ අපනයනවල විවිධාංගකරණයක් ඇති කරලා මේ දේශීය සම්පත් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් අපනයන අපි වැඩි කරන්න ඕන. තුන්වෙනි එක තමයි අපි ජාත්‍යන්තර වශයෙන් ওই නිෂ්පාදන සම්බන්ධතා ටික වැඩි කරගන්න ඕනේ. ආයෝජකයන් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ සානුබලයන් දෙන්න ඕන. ඒ වගේම අපේ මිනිස්සුගේ ඇටිටියුඩ් වෙනස් වෙන්න ඕන. වැඩ කරලා හම්බ කරන්න ඕන කියන එක හරි වැදගත්. හොඳයි. අපි මේ සාකච්ඡාව නැත්නම් මේ මාතෘකාව ඔස්සේ ඉදිරියේදීත් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ගේ දායකත්වයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මැතිතුමන් තමයි අද සාකච්ඡාවට එකතු වුණේ. අයිබෝන් ඔබතුමන්ට. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලාගේ සේවය ලබා ගන්නට. එහෙමනම් රැඳී ඉන්න ශනිදා අයිබෝන් සාර සංග්‍රහය තුළ මීළඟ අඩහෝරාවක කාලයත් ඔබට අර්ථයක් එකතු කරන්න සූදානම්. නැවතත් ඔබ ශනිදා ආයුබෝවන් සමග. දැන් කල්පනා කරපුවාම 2021 ජනවාරි මාසේ බලනකොට කොරෝනාත් එක්කත් දැන් අවුරුද්දක් විතර ආසන්න කාලයක් අපි කටයුතු කරලා තියෙනවා නේද? එතකොට කොහොමත් විශේෂඥයින්ගේ අනාවැකි වුණේ කොරෝනාත් එක්ක අපිට සෑහෙන කාලයක් ජීවත් වෙන්න වෙයි කියලා. අපි මුල් කාලේ රට වහලා තිබ්බා, වසංගතෙන් හැකි තරම් බේරෙන්න උත්සාහ කරා, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කළා, ඒ අනුව රට නැවත විවෘත කළා, ක්‍රමයෙන් විවිධ එදිනෙදා කටයුතු කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කළා. ඒ අතරතුර සෞඛ්‍ය ආරක්ෂිතව මේ කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් දැඩිව ඒ පිළිබඳව ආකල්ප වෙනස්කම් ඇති කරන්න, අපේ හැසිරීම් වල වෙනස්කම් ඇති කරන්නට දැඩි උපදෙස් ලබා දුන්නා. බොහෝ දෙනෙක් එය පිළිපැද්දා. ඒ නිසා අපිට තවමත් ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුව අපිට රට ඉස්සරහට අරගෙන යන්නට පුළුවන් වෙලා තියෙනවා. නමුත් තවදුරටත් සමහර තැන්වල සිදුවන අඩුපාඩු නිසා මේ රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ බිය සමාජයෙන් පහ වෙලා නැහැ. ඒ නිසාම අපි දැන් සෞඛ්‍ය අංශවල උපදෙස් අවුරුද්දකට ආසන්න කාලයක් දීලා දැන් ජනතාව දැනුවත්. ජනතාව තුලින්ම සමහර අය මේක වගවීමෙන් කටයුතු කරලා ඒක නිසියාකාරයෙන් පිළිපැදලා තමන්ගේ ව්‍යාපාරය සහ තමන්ගේ රාජකාරී කටයුතු සාර්ථකව කරන ආකාරය අපි දැක්කොත්, අපි දැනගත්තොත්, ඒ අයගෙන් ඉගෙන ගන්න පුළුවන් නම් සමහරවිට අඩුපාඩු තියෙන තැන් තවත් හරි ගස්ස ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂයෙන්ම ආපදා පෙරතු සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන තිබෙනවා. ඒ sannivedana කාර්යයක් හැටියට මේ පිළිබඳව දැනුවත් වෙලා සැබෑවටම මේ වගකීමෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව මේ කටයුතු කොරෝනා අභියෝගය හමුවේ සිදු කරන අය පිළිබඳව කතා බහ කරන්නට ඔවුන්ගේ දර්ශන ඔබ වෙත රැගෙන එන්නටයි අපි මේ කල්පනා කරන්නේ. ඒ සඳහා පූර්විකාවක් සපයන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඔබ කවුරුත් දන්න ප්‍රියංගා රණසිංහ අපේ විශේෂඥ වෛද්‍යතුමිය. ආයිබෝන්. ආයිබෝන්. මොකද්ද මේ අලුත් වැඩේ? ඔව්. අලුත් වැඩේ ගැන මෙහෙම මම පටන් ගන්නම් අසේල. අපි දන්නවනේ මේ පරිණාමවාදය අභියෝග කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. සියලුම සත්ත්ව සංහතියට අනාදිමත් කාලයක ඉඳලා අභියෝග ආවා. මේ අභියෝගයන්ට අපි අනුවර්තනය වෙච්ච, අභියෝග අනුව වෙනස් වෙච්ච
හැඩගැහිච්ච උදවිය තමයි ශක්තිමත්ව විනදාටත් වඩා ශක්තිමත්ව ඉදිරියට ගියේ. මේක පරම සත්‍යයක්. පරම සත්‍යය. අපි දැන් මේ කොරෝනාවත් අපි අලුතෙන් අඳුරගත්තු ගිය අවුරුද්දේ අභියෝගයක්නේ. ඒ අභියෝගය අපිට ආපු කාලේ ඒ කියන්නේ මම හිතන්නේ මාර්තු මාසයටත් කලින් පළමු ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වෙන්නත් කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉමහත් රුකුලක් වුණා ජාතික රූපවාහිනිය sannivedanaya පෙරකමන්කරුවෙක් වශයෙන්. මොකද අලුත් චර්යාවන් ටිකක් අපි හඳුන්වා දුන්නා. ඔබට අතීතයේ මතක් කරොත් මතක ඇති කාටවත් හානියක් වෙන්නේ නැතුව අපි කිවිසින්නේ කහින්නේ කොහොමද? අපේ අතේ විස බීජ තව කෙනෙකුට දෙන්නේ නැතුව අපි ආයුබෝවන් කියලා අපේ ක්‍රමයට ආචාර කරන හැටි අත සෝදන හැටි මේ විවිධ චර්යාවන් ගොන්නක් අපි හඳුන්වා දුන්නා. මේ හඳුන්වා දීමෙන් මිනිස්සු වෙනස් වුණා. නමුත් මෙහෙම යනකොට ඔබ අපි සියලු දෙනාටම තේරුණා අපට නතර වෙන්න බෑ. මේක එක රැයකින් විසඳන ප්‍රශ්නයක් නෙමෙයි. යම්කිසි කාලයක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය කියන නිර්වචනය තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක රෝගයක් නැතිව ඉන්න එක නෙමෙයි. සෞඛ්‍ය නිර්වචනය කියන්නේ පූර්ණ කායික, මානසික, සමාජීය යහපැවැත්ම. ඉතින් මේ මානසික සහ සමාජීය යහපැවැත්ම ඇති කරගන්න නම් අපි අපේ ජීවිකාව ගෙන යන්න ඕන. කාලා බීලා ඉන්න ඕන. කාලා බීලා ඉන්න ඕන. නොකා මැරෙන්නත් බෑනේ. කන්න නම් අපිට සල්ලි තියෙන්න ඕන. අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන. එහෙනම් සෞඛ්‍ය සම්පන්නව ආර්ථිකය ශක්තිමත් කර ගැනීම තමයි අපේ මේ අපිට තියෙන අභියෝගය. ඉතින් මේක ගැනත් අපි නිරන්තරයෙන් පහදා දුන්නා. මේ පහදා දීම ජනතාව ඇත්තටම ග්‍රහණය කරගත්තා. මෙවුන් ග්‍රහණය කරගත්තේ කෙසේද? මොවුන් ඇත්තටම වෙනස් වුණාද? එහෙම වෙනස් වෙනකොට ඔවුන් ප්‍රායෝගිකව මොනවද මූණ දුන්නේ? ළඟා කරගත්ත සාර්ථකත්වය කුමක්ද? දැන් අපි විද්‍යාත්මකව මේවා පහදා දුන්නාට මෙහි සැබෑ ප්‍රායෝගික අත්දැකීම ලැබුවේ බිම් මට්ටමේ මේ වෙනස් වූ පුද්ගලයා. මං හිතන්නේ අර ඔබ කිව්වා වගේ අපි ඔවුන්ගේ කතාව අහන්න ආපදා පෙර මං හිතන්නේ ඔබ මාව දකින්නකොටම අති කලින් මං ඒ කාලේ වැඩ කරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශේ. දැන් ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දක්වීම ඒකකයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා ඉන්නවා. අපේ ඒකකය බිම් මට්ටමට ගියා. මේ වෙනස් වූ ජනතාව හොයාගෙන ඔවුන්ගෙන් ඉගෙන ගන්න. ඔවුන්ගේ කතාව ලොවට රටට කියන්න අනිත් අයටත් ආදර්ශයක් වෙන. මොකද මොවුන් තමයි සැබෑම ආර්ථික සමාජ විශේෂඥයන්. මොවුන් මොකද අඳුරු වලාවක් තුලින් රිදී රේඛාවක් දැකපු අය. ඉතින් ඒ කතාබහ කරලියට ගෙන ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තිංශේ යලි නැගිටිමු විශ්වාසයෙන් පෙරට කියන විශේෂාංගයෙන් අපිට විනාඩි දෙක කාලයක් නිතිපතා ලැබුණා. දැන් අපි සතියකට වැඩි කාලයක් ඉතා හොඳ ප්‍රතිචාරات එක්ක ජනතාව අතරට මේක ගෙනihin තියෙනවා. ඉදිරියටත් පෙළගස්වා තියෙනවා. මේන් කිහිප දෙනෙක් මේ අඩහෝරාවේ ඔබට හඳුන්වා දී ඔවුන්ගෙන් ඉගෙන ගන්න අපි එකතු වෙමු. එහෙනම් සෞඛ්‍ය ආරක්ෂිතව විශ්වාසයෙන් පෙරට ඇදෙන ඒ කණ්ඩායම් හොයාගෙන යන ගමනේදී අපට හමු වුණු ගමක වෙළඳ සැලක කතාවක්. මිලින්ද මාතරගේ හෝමාගම වලංගුවත්ත ප්‍රදේශයේ සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන යන පුද්ගලයෙක්. මේ වසර මුලදී අපේ රටටත් බලපෑ කොරෝනා වසංගතයේ පළමු රැල්ලේදී ඔහුගේ ව්‍යාපාර කටයුතු වලටත් බලපෑමක් එල්ල වුණා. ඊට ප්‍රධාන හේතුව වුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට තරම් විශාල අවබෝධයක් ඔහු තුල නොතිබුණු නිසායි. නමුත් කොවිඩ් දෙවැනි රැල්ලේදී ඔහුගේම ව්‍යාපාරික කටයුතු වලට බාධාවක් වුණේ නැහැ. අපිට ලැප්ටොප් ඔන්ලයින් සිස්ටම් නැහැ. ඒ නිසා අපි අපේ හෑන්ඩ් ෆෝන් එක තියෙනවා. ඒකේ අපි දුරකථන නම්බර එක අපි ප්‍රදර්ශනය කරා. අපේ ව්‍යාපාරික ස්ථානයේ සෙනඟ ගොඩක් ඇවසෙන්නේ නැහැ. තියෙන බඩු කවුරුත් පාරිභෝගිකව අත ගන්න නැති අපි පමණක් අත ගන්න බඩු. දුරකථන ඇමතුමක් දුන්නාම අපි එයාගේ බඩු ටික ඔක්කොම ලෑස්ති කරලා අපි කෝල් එකක් දෙනවා. ඒව නැත්නම් අපි ගෙදරට ගිහින් දෙනවා. එතකොට ඒගොල්ලෝ රැඳෙන්නෙත් නැහැ. අපිත් එක්ක ලොකු සම්බන්ධයක් තියාගන්නේ නැහැ. අද ඔහුගේ වෙළඳසල ඉදිරිපිට පාරිභෝගිකයා සහ ඔහු වෙන් කරමින් ඉටිකුල ආවරණයක් යොදා තිබෙනවා. මුදල් ගනුදෙනු කරන සෑම අවස්ථාවකම ඔහු තමන්ගේ දෑත් විෂබීජනාශක දියරෙන් හොඳින් පිරිසිදු කර ගන්නවා. ඊට අමතරව විෂබීජනාශක දියරයක්ද ව්‍යාපාරික ස්ථානයේ ඉදිරිපිට පාරිභෝගිකයන්ගේ භාවිතය සඳහා තබා තිබෙනවා.
ඔහුගේ මෙම ක්‍රමවේදයන්ට පාරිභෝගිකයන්ගෙනුත් හිමි වෙලා තියෙන්නේ යහපත් ප්‍රතිචාරයක්. මේ සත්‍ය කතාවේ විද්‍යාත්මක භාවය. ඔව් හරිම සතුටක් දැනෙනවා මේ දකිනකොට. අපි දන්නවා අපි මෙතෙක් කිව්ව සංකෘත තැනක බොහෝ දෙනා එක්රොක් වෙලා බාණ්ඩ අතගාමින් බාණ්ඩ අල්ලමින් වැඩි වේලාවක් ගත කරොත් අපිට කොරෝනා වෛරසය බෝවීමේ අවදානම වැඩි. ඉතින් දැන් මේ අපි දැක්ක බුද්ධිමත් මහත්මා ඔවුන්ට තිබෙන සීමිත සම්පත් යොදාගෙන එක්රොක් වීම වළක්ව ගන්න. අර කිව්වා වගේ ඔන්ලයින් සිස්ටම් නැති වුණාට විකල්ප ක්‍රමවේදයන් යොදාගෙන තියෙනවා. දැන් මෙතන නොකියුණු අපි කාලය සීමෙන් නිසා මෙතුමා කියපු තව කාරණයක් තමයි මමත් එක්කම ડોක්ටර් දැන් අපිනේ තෝරන්නේ බාණ්ඩ අනුන් වෙනුවෙන් අපි තෝරන්නේ. එතකොට මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා හොඳම බාණ්ඩයෙන් තෝරලා දෙන්න. ඔවුන් තෝරනවා වගේම තෝරලා දෙන්න. ඉතින් මේකත් එක්ක විශ්වාසය ගොඩනැගෙනවා. ඔවුන්ටම අලුත් පාරිභෝගිකයන් කොටසක් එකතු වෙනවා. ඇත්තටම මමත් දුරකථන අංකය ඉල්ලගෙන ආවා. ඒ වෙනස දකින්න ආසයි සහ කාලය ඉතුරු වෙනවා. ඔහු බඩු මල්ල ලෑස්ති කරලා තියෙනවා. කලින් අපිට ලයිස්තුව ලබා දෙන්න පුළුවන්. අපිට ගිහින් අරන් එන්න විතරයි තියෙන්නේ. ඒකට ළඟපාතායට ඉඩක් තිබෙනවා එක්රොක් වෙන්නේ නැතුව ගිහින් බාණ්ඩ මිලදී ගන්න. ඉතින් මේ මම හිතන්නේ කොරෝනා තිබුණත් නැතත් හොඳ ප්‍රවණතාවයක්. ආචාර කරනවා එතුමාට. බොහොම හොඳයි. තවත් එවැනි බොහෝ දෙනෙක් ඇති කියලා අපි විශ්වාස වෙනවා. තවත් එවැනි අය බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මීළඟට Tamanගේ ජීවිකාව කරන ත්‍රිරෝද රත් රියදුරෙක් මේ විදිහට විශ්වාසයෙන් පෙරට යන්නේ කොහොමද? ජී.ඩී. රම්‍යවංශ මහතා වෘත්තියෙන් ත්‍රිරෝද රත රියදුරෙක්. කොවිඩ් වසංගතය ඔහුගේ ජීවන වෘත්තියටත් බලපෑමක් එල්ල කළා. ඔහුගේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑවා. මෙම ගැටලුවෙන් මිදීමට ඇති එකම මඟ සෞඛ්‍ය ආරක්ෂිතව තම වෘත්තිය සිදු කිරීම බව ඔහුට තේරුම් ගියා. ඔහු ඒ සඳහා ක්‍රමවේදයක් සකසා ගත්තා. දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියරයක් තමන්ට හා පාරිභෝගිකයාට වෙනම තියාගත්තා. තමන් හා මගියා වෙන්වන ලෙස ත්‍රිරෝද රථයේ කොටස් දෙකකට බෙදා ඉටිකොල ආවරණයක් යෙදුවා. වැඩි වශයෙන් මේ යහයර යන්නේ මට කෝල් කරන අයගේ ඒවා තමයි ගොඩක්. නමුත් පාරේ මගතොටේදී හම්බ වෙන සමහරක් අය අත දැම්මහම ඉතින් මම නොගිහින් ඉන්නෙත් නෑ. මොකද මිනිසුන්ගේ මේ අවශ්‍යතාවය මේ අපෙන් ඊට වෙන්න ඕනේ හින්දා ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ත්‍රිවිල්ලට අත දානවා කිසිම මේ සෞඛ්‍ය පුරුද්දක් නැති මාස් එක පාවිච්චි නොකරන අය ඒ අවස්ථාවේදී මාගාව මම වෙනම තියාගෙන ඉන්නවා මේ වගේ පිරිසිදු මාස් ඒ අයට දෙනවා. මේව දුන්නාට පස්සේ මම කියන හයරකට වැඩි ප්‍රමාණයක් මට ඒක දීලා මට ආර්ථික වශයෙන් ලාභයක් තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. අලුත් අදහස් එක්ක පෙරට. ඔව් අපිට පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කළ යුතුමයිනේ. භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට ඇත්තටම මට කියන්න විද්‍යාත්මක දෙයක් ඉතුරු කරලත් නෑ. එතුමා සියල්ල කිව්වා. එතුමා ඇත්තටම විශ්වකෝෂයක්. දැන් මේ එක් අයෙක් මේ වගේ වෙනස් වූ බොහොමයක් ඇතුරෙන් පොදු ප්‍රවාහන සේවා සපයන්නන්ගෙන් එක් අයෙක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. මේ මෙතුමා කියපු කාරණයක් එක්ක අපි තවදුරටත් මෙතුමා අපට කිව්වා දැන් පාරිභෝගිකයන් හැටියට එහෙම නැත්නම් සේවාව ලබා ගන්න හැටියට අපිටත් යම් කිසි වගකීමක් තියෙනවා. මොවුන් ඉතා කැපවීමෙන් වෙනස් වෙලා තියෙන සෞඛ්‍ය සම්පන්න සේවාවක් ලබා දෙන්න. එතකොට අපිත් වෙනස් වෙන්න ඕන සේවාව ලබා ගන්න පුද්ගලයෙක් හැටියට. ඉතින් මෙතුමා කියපු වගේ මෙතුමා කියනවා දැන් මෙතුමා අපේ රාජකාරිය ඇත්තට මේක අපේ රාජකාරිය නෙමෙයි අපේ රාජකාරිය ඔබට ගෙනහිල්ලා මෙතුමා සංනිවේදකයෙක් විදියටත් කටයුතු කරනවා. මෙතුමා අපිට කියනවා මෙහෙම නගිනකොටම තේරෙනවලු සෞඛ්‍ය සම්පන්නව ඉන්නේ නැති කෙනෙක් නම් එක්ක මාස්ක් එක බෙල්ලේ මේ
අත සෝදන දියරය තිබුණත් පාවිච්චි කරන්නේ නෑ මතක් කරන්න වෙනවා. ඉතින් මෙතුමා කියනවා මම බහින්න කලින් සියලු දැනුවත්වීම් සිද්ධ කරලා තමයි බස්සන්නේ. ඉතින් මේක තමයි ප්‍රජාව සවි බැල ගැන්වීම. ස්තුතියි ඔබට මෙවන් අය තවත් බොහොමයක් අප අතර ඉන්නවා. එක පැත්තකින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිත් පැත්තෙන් බලනකොට මේ සියලු දේවල් හරහා අලෙවි කරන වල වක්‍ර උපාය මාර්ගයක් හැටියට තියෙන මේ රිලේෂන්ෂිප් මහජන සම්බන්ධතා වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගත් ගන්නවා වාගේ පෙනෙන්න තිබෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රජාව බල ගැන්වීම සඳහා මෙවැනි බොහෝ දේවල් ගෙනෙන්න සූදානම්. වෛද්‍ය ප්‍රියංක මේ අපිට තප්පර 20ක විතර මේ වෙලාව බලන්න කාලයක් ඉදිරියලා තියෙනවා. ඔව් මට එක දෙයක් එකතු කරන්න. මෙතුමා මේ සියලු දෙනා විශේෂයෙන් මෙතුමා අපිට කියනවා දැන් කන්නවත් වෙලාවක් නැහැ. නගින කෙනෙක් දුරකථන අංකය ඉල්ලගන්නේ නැතිව බහින්නේ නැහැ. ඒ තරමට සම්බන්ධතාවය. ඒ තරමටම ඉල්ලුම වැඩි. හොඳයි අපි වෙලාව නරඹලයි. එහෙමනම් ඒ සත්‍ය කතාවන් අතරේ අපේ කම්කරු සහෝදර පිරිස අතරේ තවත් මෙවැනි ආදර්ශමත් කෙනෙක් සොයාගෙන ගියා. මේ ඉන්නේ ලෙස්ලි ජයරත්න. ඔහු එදිනෙදා තමන්ට ලැබෙන කුලී වැඩක් කරගෙන ජීවත් වුණු පුද්ගලයෙක්. නමුත් කොවිඩ් වසංගතයත් සමග ඒ තත්ත්වය වෙනස් වුණා. ඔහු ඒ සමයේ දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දුන්නා. ඒ නිවෙස් වෙත ගොස් රැකියාව කිරීමට නොහැකි වුණ නිසා. නමුත් ඔහු දැන් යළිත් සුපුරුදු ලෙස ජීවන වෘත්තියට අවතීර්ණ වී සිටිනවා. ඔහුගේ දෛනික කටයුතු සියල්ලක්ම සිද්ධ වෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවයි. නිතරම බලනවා ටීවී බලනවා බලලා ඉතින් ඒවෙන් කියලා දෙනවා මේ මාස් එකක් දාලා අතව පය හොඳට සබන් දාලා හොදලා මේ පිරිසිදු කරගෙන වැඩ කරන්න කියලා වැඩ කරන වෙලාවක යගෙන ගමන් වලදී මේකට ඒක දුරක් කියලා වැඩ කරන්න පුදුදු වෙන්න කියලා. දැන් බුලත් ටික කන්නේ නැහැ ඒකක් නැවතුවා නිතරම මේ මහත්තුරුන් මේ ගෙවල් වල ගිහිල්ලා ඒ නැගින් තැන් එකකට ගාගෙන ගියාම ඒකක් කරදරයක් ඒකක් හොඳ නැති නිසා කෑම එක වතුර බෝතලේ ඒව ගේනවා ගෙදරින්. 2021 මම ඒ විදිහකම කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම කියන්නේ 2021 අවුරුද්දේ මේ කොරෝනා වලින් ජය ගන්න සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කරන්න කියලා. අපිට තිබුණු නරක පුරුදු පවා වෙනස් කරගන්න අවස්ථාවක්. අනිවාර්යෙන්ම හිතන්නේ එතුමාගේ ඉල්ලීම අපේ ඉල්ලීමටත් වඩා ප්‍රබලයි. අත්දැකීමෙන් කියන්නේ ඉතින් මේ බුලත් හරිම අපේ හිතට කාවැදෙන අවස්ථාවක්. ඇත්තටම ඇයි ඔවුන් එහෙම වෙනස් වුණේ? උන්ට ආර්ථිකයට බලපාපු නිසා. දැන් අපේ සීමිත සංඛ්‍යාවකට තමයි අර මාස් පඩිය ලැබෙන්නේ. බහුතරයක් දෙනා මේ වගේ ඉදාවයට හම්බ කරන අය. එතකොට අපිට බයක් තියෙනවා ගෙදරට කෙනෙක් ගෙන්න ගන්න. එළියේ වැඩ කරා. ඉතින් මේ විශ්වාසය ගොඩනගාගත යුතුයි සෞඛ්‍ය සම්පන්නව අපි මේ වැඩේ අන් අයට හානියක් නොවන ආකාරයට සිදු කරනවා කියලා. මං හිතන්නේ මේ අපේ කාලේ සැබෑ වීරයෙක්. ඒ විශ්වාසය ඉතා හොඳින් ගොඩනගාගෙන තියෙනවා. බුලත් කාලා කෙල ගහන්නේ නැහැ. ඇයි මට බුලත් කෑම සම්පූර්ණයෙන්ම අතහැරලා. අපි දන්නවා කොරෝනා වලට නෙමෙයි අපේ රටේ මුඛ පිළිකා වලටත් ප්‍රධාන හේතුවක් මේ විට කෑම. ඉතින් මෙතුමා තමන් හම්බ කරන කන තැනට මේ රෝගය පතුරන්නේ නැහැ කියන අදිෂ්ඨානය, තිර අදිෂ්ඨානෙන් පුරුද්දක් අතහැරලා තියෙනවා. හොඳ පුරුදු ගොන්නක් එකතු කරගෙන තියෙනවා. මේ තමයි අපේ සැබෑ වීරයන්. දිරිය මිනිසුන් හෙට දවසේ දිනන. එවැනි දිරිය මිනිසුන් හෙට දවසේ අපව රටම දිනවන්නට අවශ්‍ය ආකල්පමය වෙනසට දායකත්වය ලබා දෙන මිනිසුන් ගණනාවක් පිළිබඳ කතාව අපි මේ විරාමෙන් පස්සෙත් ඔබට ගෙන එන්නට සූදානම්. රැඳෙන්න. එමනම් කොරෝනා වදුර හමුවේ යළි නැගිටින විශ්වාසයෙන් පෙරට යන අපේ කාලේ වීරවරයන් අතරේ අපට පරමාදර්ශ සපයන අය අතරේ මෝටර් බයිසිකල් සේවා ස්ථානයක කටයුතු සිදුවන තැනක් ගැන ඇස ගැසුණා. රථවාහන නඩත්තු හා සේවාස්ථානත් ජනතාව නිතර යන එන තැනක්.
මෙහිදී සේවා සපයන්නා මෙන්ම සේවා ලබා ගන්නාද ඉතා සමීපව කටයුතු කරනවා. කොවිඩ් වසංගතයෙන් මිදීමට නම් මෙවැනි ස්ථානවලද සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ඉහළින්ම පැවතිය යුතුයි. මෙම රථවාහන නඩත්තු හා සේවා ස්ථානයද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මූලිකත්වය දෙමින් පවත්වාගෙන යනවා. සේවා ලබා ගන්නා මෙන්ම සේවකයාද මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථ භාවය රැක ගැනීම, දෑත් පිරිසිදු කිරීම අනිවාර්ය කර තිබෙනවා. මගේ වර්ක්ෂොප් වැඩ කරන හැම එක්කෙනාට වෙනම ටූල් සෙට් එකක් මම දීලා තියෙනවා. මාරු කරලා පාවිච්චි කරන්න බෑ. එයා අනිවාර්යෙන් දවසට කීප වතාවක්ම සැනිටයිසර් පාවිච්චි කරන්න ඕනේ යාගේ අත් දෙකට. සැනිටයිසර් එක ගානේ දීලා තියෙනවා. මොකද ඒවත් මාරු කරලා පාවිච්චි කරන්න එපා කියලා. මොකද විස බීජ දැවටෙන්න පුළුවන් කොච්චර උනත් ඉස්සර අපි ඔක්කොම එකට ඒගොල්ලෝ කෑම කෑවේ. දැන් වෙන වෙනම එක්කෙනා කෑම කාලා එන්න ඕනේ ගිහිල්ලා මේ අපි මුලින්ම ප්‍රථමයෙන්ම බයික් එක අපි බාර ගන්නවා. මුලින්ම සැනිටයිසර් කරලා බයිකේ ග්‍රිප් දෙක ඊට පස්සේ බයික් එක මගේ වර්ක්ෂොප් එකේ වැඩ කරන එක්කෙනා අරන් ගිහිල්ලා පොෂින් එකට දානවා. වෛරස් නිසා අපේ ආයතනයේ වැඩ නවත්තන්න බෑ. අපි ඉතින් වැඩ ටික කොහොම හරි මගේ වැඩ කරන සේවකයා ඔක්කොම ආර්ථික අඩ වැටෙන්න දෙන්න බෑ. ඒක නිසා අපි වැඩ ටික කරගෙන යනවා කොහොම හරි මේ ආරක්ෂා විධි විධාන සලස්වගෙන. වෛරසය නිසා අපේ වැඩ කටයුතු නවත්තන්න බෑ. ඉතා ප්‍රබල කතාවක් එතුමන් කිව්වේ. ඒ වගේම අපි මේ ආයතන මහා පරිමාණ ආයතනයක් නෙමේ. ආයතන ප්‍රධානියෙක්ගේ නියම විය යුතු හැඟීම. මගේ සේවකයන්ගේ ආරක්ෂාව මං හිතන්න ඕනේ. සහ ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නත් බෑ. අපිට කඩා වැටෙන්නත් බෑ. ඒ නිසා මෙතන අපි දැක්ක විශේෂත්වය තමයි ඔවුන් පද්ධතියම වෙනස් කරගෙන තියෙනවා. සිස්ටම් එක වෙනස් කරගෙන තියෙනවා. සමහර දේවල් තියෙනවා අපිට මේ වෙනස පද්ධතිය තුළ ඇති කරගන්නේ නැතුව මේ කියන කාරණාවලට අනුගත වෙන්න අමාරුයි. ඉතින් අපහසුයෙන් උනත් උන් කරගත්තු ඒ වෙනස නිසා උන්ට 100% විශ්වාසයි ඔවුන් ආරක්ෂිතයි කියලා. ඒ අතරේ තවත් වැදගත් විද්‍යාත්මක කරුණක් අපිට කියන්න තියෙනවා. මේ අතත් එක්කනේ ප්‍රධාන වශයෙන් මේ ගණදනුව වෙන්නේ. නිතර ඇල්ලෙන පෘෂ්ඨ ඕනම පෘෂ්ඨයක වෛරසය රැඳී තිබෙන්න පුළුවන්. ඉතින් එතුමා බොහොම නිවැරදිව කියනවා ග්‍රිප් එක. ඇල්ලෙන ස්ථාන අපි විශේෂයෙන්ම පිරිසිදු කරනවා. ඒ කියන්නේ අපි ඔවුන් බාරගත් ගමන් රිපෙයාර් කරන්න කලිනුත් පිරිසිදු කරනවා. නැවත බාර දීමේදීත් පිරිසිදු කරලා වගකීමකින් දෙන්න. ඉතින් මේ තමයි අපි බලාපොරොත්තු වෙනස. අපි තවත් කෙනෙක් හොයාගෙන යමු. අර කොණ්ඩක් කපන ස්ථානයකට සැලුන් එකට යනකොට නේද බාගෙට සැලුන් දොරින් රින්ගල එහෙම යනවා නෙවෙයි. පිරිසුදු වෙලා අපි වගකීමෙන් යන්න ඕනි. ඇතුලේ කොහොමද වැඩ කරන්න කියලාත් බලමු. කොවිඩ් වසංගතයත් සමග කොණ්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර දැඩිසේ අකර්මණ්‍ය වුණා. ඒ මෙම ව්‍යාපාරය ඍජුව ජනතාව සමග සමීපව කටයුතු කරන වෘත්තියක් නිසා. තම ව්‍යාපාරික ස්ථාන වැසී යාමත් සමග ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවකටද මුහුණ දුන්නා. කොරෝනා වසංගතය නිසා මෙම ව්‍යාපාරික ස්ථාන විටින් විට දිගු කලක් වසා තැබීමට සිදු වුණා. එය ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවාට මෙන්ම පාරිභෝගිකයාටද විශාල ගැටලුවක් වුණා. නමුත් කොරෝනා වසංගතයේ හමුවේ පාරිභෝගිකයා මෙන්ම සේවා සපයන්නාද ආරක්ෂා කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් යළිත් මෙම කර්මාන්තය ආරම්භ වී තිබෙනවා. රූපලාවන්‍ය මේ රැකියාව මීටරේ පරතරේ තියාගෙන අපට කොහොමත්ම කරන්න බැරි රස්සාවක්. කස්ටමර් ලං වෙන්න ඕනේ. නමුත් අපි ආරක්ෂිත ක්‍රමවේද සියල්ල අනුගමනය කරනවා. කස්ටමර් අපි ඇතුළට ගන්නෙත් මාස්ක් එක දාගෙන. මගේ ආයතනයේ වරකට දෙන්නෙක් පමණයි ඇතුළට ගන්නෙ. එන තැන ඉඳන් උණ බලලා සෙම්පතිස්සාව තියනවද බලලා රෙකෝඩ් එක ලියාගෙන තමයි අපි මෙතනට ගන්නෙ. මමත් මම උදේට උණ බලනවා. මටත් මොනවා හරි මිරිස්සාවක් මොනවා හරි තිබ්බොත් එදාට මමත් වැඩ කරන්නේ. ඒ වගේ ආරක්ෂිත පිළිවෙලකට තමයි රැකියාව කරගෙන යන්නේ. අපි දෙගොල්ලම ආරක්ෂා වෙනවා. විශේෂිත වූ කාරණයක් හැටියට අපේ සේවාදායකයන්ට අපි අන්දන කේප් එක එහෙම නැත්නම් ෂීට් එක ඒක අපේ ආයතනය තුලින්ම සේවාදායකයන්ට සපයනවා. එතකොට මේක පාරිභෝගිකයා ගෙදර රැගෙන ගිහිල්ලා ඒගොල්ලෝ පිරිසිදු කරලා නැවත රැගෙන එනවා. සේවාදායකයොත් සෑහෙන සතුටින් මේක බාර අරගෙන අපෙන් මිලදී ගත්තා.
අපි දැන් මේ ව්‍යාපාරය සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැඩගැහිලා එතනත් සුවිශේෂයි. මේක සුවිශේෂ බව මම කියන්න ඕන. අපි පොඩි ගැටලුවකට මුහුණ දුන්නා. අපේ කණ්ඩායමිනුත් දෙන්නයි ඇතුළට ගත්තේ. කවුරු ආවත් එක නීතිය. දෙන්නයි ඇතුළට ගත්තේ. ඒ වගේම එතුමා විශේෂ කාරණයක් කිව්වා. අපි හිතන්නේ අනිත් එක්කෙනාගෙන් අපිට බෝ වෙනවයි කියලානේ. ඒක තමයි අපි හිතන්නේ. නමුත් එතුමා කියනවා මම හැමදාම මගේ උණ බලාගෙන එන්නේ. මට අසනීපයක් තියෙනවද කියලා මම බලනවා. මොකද මගෙන් කාටවත් යන්නත් බෑ. මොකද අර මීටරේ පරතරය තියාගන්න බැරි නිසාවෙන් මේක සුවිශේෂී ස්ථානයක් කොණ්ඩ කපන ස්ථානය අපි විශේෂයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඉතින් මේ වගවීම ගැන අපිට ආඩම්බරයි. දැන් මේ කටයුත්ත තව ටිකක් පැතිරුණොත් සමාජගත කරන්න උත්සාහ කළොත් තවත් හොඳයි. මේ වගේ ආදර්ශමත් චරිත අපේ සමාජයේ විවිධ රටේ තැන්වල ඉන්නවනම් ඔබ ඒකකයේ සූදානම් දේ සොයාගෙන යන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සඳහා පෙළ ගැහිලා ඉන්නවා. ඇත්තටම අපි කිහිපයයි අද පෙන්වුවේ. තව විශාල සංඛ්‍යාවක් ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයත් එක්ක දැනටමත් පෙළ ගැසී ඉන්නවා. ඔබට අපි දුරකථන අංකයක් ලබා දෙනවා. ඉදිරි සති දෙක ඇතුළත ඔබට කතා කරන්න පුළුවන් 0117 966 366 0117 966 366 ඔබ හිතනවා නම් ඔබට විශ්වාස නම් ඔබ වෙනස් වූ පුද්ගලයෙක් කියලා වෙනස් වූ රැකියාව ඔබේ වෙනස්ව කරගෙන විශ්වාසයෙන් පෙරට යන යලි නැගිටින්නට උත්සාහ ගන්නා කෙනෙක් කියලා අපිට කතා කරන්න. අපි ඔබේ කතාව අහන්න රටට කියන්න සූදානම්. ඒ වගේම මට පුංචි කාලයක් දෙන්න අසේල දැන් මේක සුවිශේෂී අලුත් වැඩක්. අපි ජනතාවගෙන් ඉගෙන ගන්න ඔවුන්ගේ කතාව අත්දැකීම් බෙදා ගනිමින් ඉගෙන ගන්න කටයුත්තක්. ඉතින් අපිට මුල සිටම මේ අලුත් වෙනස් වූ sannivedanayak කරන්න ජාතික රූපවාහිනියේ මුල් පුටුව අපේ වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමන්ට ආචාර කරනවා ස්තුති කරනවා අපිට මේ ඉඩ ලබා දෙනවට. ඒ වගේම සියලුම ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලය ඇතුළු විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂක ඉන්දික මාරසිංහ මහතා, මේක හැඩ කළ නිෂාදි, සියලුම ප්‍රාදේශීය වාර්තාකරුවන් විශේෂයෙන්ම මහේෂ් ඇතුළු මේ සියල්ල අපිට දෙන සහයෝගය. වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම සහ මේ මොවුන් ගැන අපට කියපු හැම දෙනාට ස්තුතියි. කල නොහැක්කක් නැත. මෙයයි ඔවුන් ඔප්පු කරේ. ඉතින් සුළඟට සාප නොකර වෙනස් කරගනිමු අපේ රුවල. රැඳෙන්න අපි දුරකථන අංකයත් නැවතත් මතක් කරමු අවසාන වශයෙන්. 0117 966 366 කතා කළ ඔබේ නම, ප්‍රදේශය, රැකියාව සහ දුරකථන අංකය අපිට ලබා දෙන්න. අපේ කණ්ඩායම ඔබට ඇමතුමක් ලබා දෙනවා ඔබේ කතාව අහන්න. සමුගෙන යන්නට එහෙමනම් කාලය ඇවිල්ලා වටිනා දේවල් වලට වැඩි ඉඩක් ලබා දෙන්නට ඕනි. අපි හෙට දවසෙත් ඒ සඳහා සූදානම්. ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමෙන් අභියෝග සියල්ල ජය ගනිමින් විශ්වාසයෙන් මේ අවුරුද්දේ පෙරට යමු. ආයුබෝවන්.